අයිබෝවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රහහි දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද දෙසැම්බර් මාසේ 19 වෙනිදා සෙනසුරාදා දවස මේ අවුරුද්ද අවසන් වෙන තවත් බොහොම ටික කාලයක් තියෙන දින බොහොම ටික ප්‍රමාණයක් තියෙන කෙටි කාලයක් තියෙන අවුරුද්ද අවසන් වෙන හිතුවෙත් නැති විදිහට 2020 අවසන් වේගෙන යනවා කියලා තමයි අපිට දැනෙන්නේ හැඟෙන්නේ කොටිම කිව්වොත් අර කොවිඩ් එක මේ අවුරුද්ද ගත වෙලා ගියා කාටවත් දැනුන්නේ නැහැ කොහොම වුණත් අපේ ජීවිතය අපිට ළඟා කරගන්න පුළුවන් සමහර දේවල් මේ අවුරුද්දේදී ළඟා කරගන්න බැරි වෙන්නේ නැති ළඟා කරගන්න බැරි වුණු දේවල් ලබන අවුරුද්දේ හරි ළඟා කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ කියන කාරණා මතක් කරනවා. ඒ අතරදී ලෝකයක් විදිහට ගත්තොත් එහෙම කොරෝනා වෛරසය ටිකක් දරුණු තත්වයකට පත් වෙලා තියෙන සේයාවක් තමයි අපිට පෙන්눔 කරන්නේ. ලෝකෙම ගත්තාම 7,59,72,564 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අතරින් සුවය ලැබූ පිරිස 53 ලක්ෂ සමාන 5,40,40,537ක්. ඒ වගේම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය මුළු මහත් ලෝකයේම 16,80,092 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තිනවා මිය ගිහින් තියෙනවා COVID-19 මේ වෛරසය හින්දා. අපේ රටෙත් තත්ත්වය පහුගිය කාලේ ටිකක් දරුණු වෙලා තිබ්බා. හැබැයි දැන් ටික ටික අපිට තේරුම් ගන්න පුළුවන් සෞඛ්‍යාංශවල ආරක්ෂකාංශවල රජයේ මැදිහත් වීමෙන් මේ හැම දෙනෙක්ගේම දායකත්වයෙන් COVID ආසාදිතයන් ප්‍රමාණය ටිකක් අඩු ස්වභාවයක් අරගෙන තියෙනවා. ඒ අතරදී අපේ රටේ සුව වෙන ප්‍රතිශතය 75 ඉක්මවලා ගිහින් කියලා තමයි අද දවසේ ජාතික පුවත්පතුත් තොරතුරු වාර්තා කරන්නේ. අපි සූදානම් මේක නැත් ඔබට කියන්න. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නජිත්. සුබදැසනක් අයිබෝවන් අපිව බලාගෙන ඉන්න හැමෝටම. අපි අද සඳහන් කරන නජිත් ඔබ සඳහන් කර ආකාරයටම ලෝක තත්ත්වයේ විදිහට තියෙද්දී ලංකාවේ රෝගීන් 36,047 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම සුවය ලැබූ පිරිස 27,061ක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රතිකාර ලැබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 8,821ක්. ඊයේ දවසේදීත් රෝගීන් 660 දෙනෙක් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අපේ රටේ මරණ 165ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ නිසා අපි අද උදෑසනම ඔබට සඳහන් කරන්නේ විශේෂයෙන්ම සංචරණය සීමා කරන්න ළඟ ළඟ එන උත්සව සමයේදී ඔබ විවිධ උත්සව සංවිධානය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රිය සංഭാෂණ මේ ආදී දේවල් සීමා කරන්න කියලා තමයි රජයේ සෞඛ්‍යාංශ සහ ආරක්ෂක අංශය ඔබට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා මේ සෞඛ්‍ය ආපදාවක් ඇති වී තිබෙන මොහොතක මේ කරුණු කාරණාත් එක්ක ඔබ ජීවත් වුණොතින් ඔබ සුරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබ පිටව යාමට උත්සාහ කරනවා නම් මේ සියල්ල සීමා කරන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒ නිසා වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා උත්සව සංවිධානය කර තිබෙනවා නම් මේ සියල්ල නවත්තන්නට සිදු වෙනවා. මේ සියලු දේවල් වලින් ඔබ ආරක්ෂා කර ගැනීමට තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ ආරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වුණොතින් ඔබේ අසල්වැසියා ඔබේ ගෙදර පිරිස ආරක්ෂා කර ගන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා ඔබ සුරක්ෂිත පුද්ගලයෙක් බවට පත්වන්න කියලා තමයි අපි උදෑසනම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ උත්සව සමයේදී. ඒත් එක්කම මේ සියලු කරුණු කාරණාත් එක්ක අපි ඔබට මතක් කරන්න කැමති විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ රජයේ මේ සියලු දෙනාම ලබා දෙන උපදෙස් තමයි විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගන්න, මුවාවරණ පළඳින්න, නිතර අත් සෝදන්න කියන කාරණය ඔබ හැමදාම පිළිපදින්න ඕනේ. සෞඛ්‍ය කරුණු බවට පත් වී තිබෙනවා. අන්න ඒ කරුණුත් එක්ක ජීවත් වෙන්න කියලා තමයි අපි අද උදෑසන ඔබට මතක් කරන්නේ. ඒ පණිවිඩයත් එක්ක අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල වාර්තා වී තිබෙන තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. ඒ වගේම යාවත් කාලීනව තවත් තොරතුරු බොහෝමයක් අපි සතුව තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි කතා බහ කරමු. නජිත් අද උදෑසනම අපි දිවයින පුවත්පතේ පළමු සිරස්තලය ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ මේ ආකාරයට. දිවයින වාර්තා කරනවා RMV දූෂිත නිලධාරීන්ට ස්ථාන මාරුවීම. මේ ප්‍රවෘත්තියේ දවසේදී බොහෝ මාධ්‍ය වගේම බොහෝ දෙනෙක් කතා බහට ලක් කරපු ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා මේ ප්‍රවෘත්තිය. දිවයින වාර්තා කරනවා. ඒ නිසා ප්‍රධාන සිරස්තලයේ හැටියට RMV දූෂිත නිලධාරීන්ට ස්ථාන මාරුවීම ඇමති දිලුම් අමුණුගම කියයි කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ඒ සටහන් වන්නේ මේ ආකාරයට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ වලට සම්බන්ධ දූෂිත නිලධාරීන් පිරිසකට මාරුවීම ලබා දීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා කියන කාරණේ වාර්තා වෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම සම්බන්ධව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කරන්නේ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිළිබඳව වසරක කාලයක් අධ්‍යයනය කළ බවත් එවැනි ක්‍රියාවලී නිවත් වන ලෙසට එහිදී ඔවුන්ට දැනුම් දී තිබූ බවත් එහෙත් එයට අනුගත නොවී නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ යම් නිලධාරීන් පිළිබඳව මේ වන විට හෙළිව ඇති නිසා එම පිරිසට අධීර කීපයක් යටතේ මාරුවීම් ලබා දීමට තීරණය කර තිබෙන බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ ප්‍රවෘත්තිය නජිත් දිනබින ඒ වගේම අනිකුත් පුවත්පත්වලත් වාර්තා කර තිබුණා.
අපි දැක්කා පසුගිය කාලයේදී මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු වුණු කාරණයක් බවට පත් වුණා. මේ ස්ථානයට යන බොහෝ පිරිසක් පැමිණිලි කරනවා RMB නිලධාරීන් පිළිබඳව. මේ තොරතුරු තමයි අද දවසේදී ජාතික පුවත්පත්වල වාර්තා වෙන්නේ. ඔව් සමීර, අද දවසේ ඩෙයිලි නිවුස් පුවත්පතෙත් මේ තොරතුරු වාර්තා වෙනවා. errant DMT officers to be transferred යනුවෙන් තමයි මේ සිරස්තලයේ සටහන් වෙන්නේ. අද දවසේ ඉරංගිකා රංගේ ලියන පුවත මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට වගේම බේරහැර කාර්යාලවල ඉන්න 600කට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා කියලා ඇතැම් පුවත්පත් සඳහන් කළ තිබ දඬුවම් මාරුවීම් කියලා. කෙසේ වෙතත් අද දවසේ ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ DMT officers to be transferred විශේෂයෙන්ම දිලුම් අමනුගම රාජ්‍ය ඇමතිතුමන් ප්‍රවාහන ඒ වගේම ඒ කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමන් දිලුම් අමනුගම මහත්මයා සඳහන් කරපු කාරණාවක් තමයි අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. ඔබ පසුගිය බ්‍රහස්පතින්දා දවසේ 7 වෙනි පැය නැරඹුවා නම් අපි කතා කළා මේ පිළිබඳව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් එක්ක සුමිත් තලහකොන් මහත්මයාත් එක්ක අපි මේ පිළිබඳව කතා කළා. එතුමන් සඳහන් කළා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් නොලබන නැත්නම් මේ මාරුවීමට හසු නොවන එකම පුද්ගලයා කොමසාරිස්තුමන් බව විශේෂම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ ප්‍රමාණයකට සමීර මාරුවීම් ලබා දී තිබෙනවා. එතුමන් සඳහන් කරපු කාරණා අනුව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් සඳහන් කරන ආකාරයට අපි දන්නවා අපි දුටුව ජනාධිපතිතුමන් බලයට පත් වුණාම එතුමන් පළමු වරට මුලින්ම ගිය රාජ්‍ය ආයතනයේ විදිහට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලය හඳුන්වන්න පුළුවන් අධික තදබදයක් තියෙනවා. මේ ක්‍රමයේ විධිමත් කරන්න එතුමා උපදෙස් දුන්නා ජනාධිපතිතුමා. ඉන් අනතුරුව ඒ කටයුතු ටිකක් යාවත්කාලීන වෙලා ඒ පරිගණක පද්ධති දත්ත පද්ධති යාවත්කාලීන කරන්නේ සිස්ටම් එක අප්ඩේට් කරන්න කටයුතු කරලා තිබ. හැබැයි ඔය අතරේදී අර දූෂණය වංචාව තව දුරටත් සිදුවෙන බව තමයි තොරතුරු වාර්තා වෙලා තිබේ. මේ නිසාම තමයි මේ ආකාරයෙන් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දෙන්නට කටයුතු කළේ කියන වග අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන තවත් සිංහල ජාතික පුවත්පත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් දිනවිනත් වාර්තා කර තිබෙනවා ප්‍රධාන සිරස්තලයේ මේ පිළිබඳව දිනවින පුවත්පතේ මුල් පිටුවේ අරගෙන අවිලා තියෙන්නේ. මහජන පැමිණිලි පළදරයි RMV 600කට දඬුවම් මාරු කියලා තමයි සඳහන් කරන්නේ. සේවකයෝ විරෝධයේ පා වැඩවරති කියලා තුන් සඳහන් කර තිබෙනවා දිනවින ප්‍රධාන සිරස්තලයේ. ඒ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරු 20ක් ඉන්නවලු මේ අතරේ මාසයකට කෝටි 5කට වැඩියෙන් ජරාව කාලා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ සඳහන් කරන්න නජිත්. අපි ඔබ සඳහන් කළ ආකාරයටම දැන් බොහෝ දෙනෙක් මේ ස්ථානයට ගියාම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. වැඩේ ඉක්මනට කරගෙන යන්න නම් කීයක් හරි දෙන්න ඕනේ කියන මතයක් තිබුණා. මෙන්න මේක තමයි මේ හෙළිවෙමින් තිබෙන්නේ. මේ පුවත්පත් වලට තොරතුරු ඇවිල්ලා තියෙන්නේ. මහජන පැමිණිලි පළදරයි RMV 600කට දඬුවම් මාරු සේවකයෝ විරෝධයේ පා වැඩවරති. මේ ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා කරනවා. මහා පරිමාණයෙන් අල්ලස් ගන්නා නිලධාරීන් රැසක් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන ජනතා පැමිණිලි සැලකිල්ලට අරගෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි දඬුවම් විස්තර මාරු දීමට පියවරගෙන ඇතැයි තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් 20 දෙනෙකුද මේ ස්ථාන මාරු ලබා දෙන පිරිස අතර ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔය අතරේ සමීර අද ලංකාදීපත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ ප්‍රවෘත්තිය අද දවසේ ප්‍රධාන සිරස්තලයේ සුජිත් හේවාජුලිගේ ලියන්නේ RMV 600කට හිටි ගමන් මාරු වීම කියලා ප්‍රධාන සිරස්තලයේ විදිහට අද දවසේ ලංකාදීපයේ ලියනවා. නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරු 15ක් දිවයින ලිව්වා. කොමසාරිස්වරු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරු 20ක් කියලා ලංකාදීපයේ 15ක් කියනවා. ගණකාධිකාරිවරු දෙදෙනෙක් ඒ අතර කියලා කියනවා. මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් 15 දෙනෙකු ගණකාධිකාරිවරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් හා සේවකයන් 600 දෙනෙකු මාරු කර යැවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් අල්විස් මහත්මයා පැවසුවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. සමීර අඟහරුව අපි බ්‍රහස්පතින්දා දවසේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් එක්ක කතා කරනකොට එතුමන් කියපු කාරණාව තමයි දැන් අර වංචාව දූෂණය කලින් කරපු විදිහටත් නෙවෙයි කරන්නේ ඊට වඩා ටිකක් වෙනස්. එතුමා කියපු කරුණු වලටත් අමතරව සමාජ ජාලවල සමාජ මාධ්‍යවල පළවෙච්ච ක්‍රමය තමයි මේ දැන් ඇතුළට පැමිණෙන ජනතාවගෙන් මුදල් ගත්තාම සමහර වෙලාවට හෙලි කරගන්න පුළුවන්. දැන් එනකොට තියෙන මුදල් ප්‍රමාණය නෙමෙයි යනකොට තියෙන නිලධාරීන් අතර ඒ ක්‍රමයේ වළක්වන්නත් වෙනත් විදිහකට බැංකු ගිණුම් වලට පවා මුදල් ලබාගෙන තිබ්බා කියන කාරණාව ඔය අතරදී තහවුරු වෙලා තිබ්බා. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන යනු තමයි ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙන. හැබැයි ඉතින් ස්ථාන මාරුවීම් ලබා දීමෙන් මේ කටයුත්ත නවත්තන්න එපා කියලා අපි සඳහන් කරන්න ඕනේ. මොකද අදාළ දූෂිත නිලධාරීන් නම් ඉන්නවනම් රාජ්‍ය සේවයෙන් ඉවත් කළා දාන්න කටයුතු කරන්න ඕනේ මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන් විසින්.
ඔව් නජිත් ඒ ප්‍රවෘත්තියට සමගාමීව දැන් මේ 600ක් දෙනා ස්ථාන මාරුවීම් ලබා දෙනවා කිව්වට පස්සේ RMB සේවකයෝ නොසන්සුන් වෙලා තිබෙනවා ඊයේ දවසේදී රාජකාරී සිදු කර ගැනීමට පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත් වුණා කියලා තොරතුරු වාර්තා වෙමින් තිබුණා මාධ්‍ය ඔස්සේ. ඒ අනුව දිවයින පුවත්පතේ මේ ප්‍රවෘත්ති අරගෙන එනවා සිරස්තලයක් හැටියට 600 කතාවෙන් RMB සේවකයෝ නොසන්සුන් වෙති කියලා තමයි වුන් සඳහන් කරන්නේ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට ලබන ජනවාරි මාස 1 වෙනිදා ඉඳලා ස්ථාන මාරුවීම් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. පෙරවරුවේ ප්‍රචාරය වීමත් එක්කම නාරයන්පිට මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සේවකයන් අතර ඇති වූ නොසන්සුන්තාවක් නිසා රාජකාරී කටයුතු తాවකාලිකව අත්හිටුවා තිබුණා කියලා තමයි තොරතුරු අරගෙන එන්නේ. මේ නිසා එම දෙපාර්තමේන්තුවේ සිය අවශ්‍යතාවයන් සලසා ගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවයකට පත් වුණාලු. අදාළ ස්ථාන මාරුවීම් හරහා එම දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ක් පමණ වෙනත් ස්ථාන වෙත මාරු කර හැරීමට කලින් තීරණය කර තිබුණත් විශේෂ භාර අමාත්‍ය දිලු මමුණුගම මහතා සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුවේ ඉන්න දූෂිතම නිලධාරීන් පමණක් ස්ථාන මාරු කර යැවීමට තීරණය කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. 600ම මාරු කරනවා නෙමෙයි දූෂිතම මේ කණ්ඩායමේ ඉන්න දූෂිතම නිලධාරීන් කණ්ඩායම තමයි ස්ථාන මාරුවීම ලබා දීමට සූදානම් වෙන්නේ කියලා තමයි දිලු මමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා නජිත් සඳහන් කර තිබෙන්නේ. ඒ තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය. හොඳයි සමීර, තොරතුරුත් එක්කම අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමු. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අපි අද සෙනසුරාදා දවසේ නිදහස් සතියන්ති ජාතික පුවත්පත් බලමින් සිටියේ. ප්‍රධාන සිරස්තලයෙන් පස්සේ අපි උපසිරස්තල කිහිපයකට අවධානය යොමු කරනවා. හැබැයි මේ පුවත සමහර ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙලා තියෙනවා. ඊයේ දවසේ ජනාධිපතිතුමන් ඉබුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල් කන්ද ගම්මානයට ගියා. ඒ ජනපති ගම සමග පිළිසඳර 3 වෙනි වැඩසටහනට අති දුෂ්කර ගම්මානයක් සමීර තෝරවෙල් කන්ද කියන්නේ. මීට පෙර අපි දුටුව ජනාධිපතිතුමන් ගම්මාන දෙකකට යනවා. ඒ ගම්මානවල සංවර්ධනය අපිට දැන් දැක ගන්න පුළුවන්. බොහෝ පාසල් වලට ගියාම බොහෝ ගම් වලට ගියාම දරුවන්ට ක්‍රීඩා පිට්ටනියක් මාර්ග පහසුකම් මේ හැම දෙයක්ම විදුලිය තමයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. ඊයේ දවසෙත් ජනාධිපතිතුමාගෙන් මේ පිරිස බොහෝ ඒ ප්‍රදේශයට ආවේනික වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් බොහෝ දේවල් ජනාධිපතිතුමාට තොරතුරු ලබා දුන්නා. රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව අපි දැක්කා. ඒ තැන්වලදී ජනතාව කීප වාරක්ම මේ තමුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව ඒ අවශ්‍යතා පිළිබඳව දැනුම් දීලා ලිපි යොමු කළත් ඒ අදාළ පිළිතුරු ලැබිලා දීලා තිබෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමන් මේ දවසේ ගැටලු විසඳන්න කටයුතු කළා. සමීර, ප්‍රධාන වශයෙන්ම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ මේ තෝරවෙල් කන්ද කියන ප්‍රදේශයේ ජනතාවගේ ජීවිකාව තේදලු නෙලීම තේ කර්මාන්තයේ විතරක් නෙවෙයි වනාන්තරයේ තියෙන කිතුල් ගස් මැදලා මේ පිරිස කිතුල් හකුරු නිෂ්පාදනය කරනවා. දැන් ජනාධිපතිතුමන් අයවෙන් විශේෂයෙන්ම ඒ සඳහා සහන ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම කිතුල් සංවර්ධන මණ්ඩලයක් ඇති කරන්න කටයුතු කළා තියෙනවා. ඉතින් කිතුල් අපනයනයටත් ඉදිරියේදී අවස්ථාව සැලසෙනවා. මේ හැම දෙයක් එක්කම ජනාධිපතිතුමන්ට යොමු කළ ගැටලුත් එක්ක ජනාධිපතිතුමන් කියන කාරණා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ප්‍රවෘත්තියක් විදිහට. කැලේට ගියාට ගස් මැද්දාට හිතුමතේ නඩු දාන්න එපා කියලා ජනාධිපතිතුමන් පොලිසියෙන් ඒ වගේම වන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා කියලා ලංකාදීපය අද දවසේදී කියනවා. මේ සුජිත් හේවාචුලිගේ ලියන පුවත සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා නොකරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් වන සංරක්ෂණ හා වනජීවී නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නා. කිතුල් මැදීම තේදළු නෙලීම යන ආදී කටයුතු සඳහා වන සංරක්ෂණ හා වනජීවී භූමි වලට ඇතුළු වන ගම්වාසීන්ට හිතුමතේ නඩු පැවරීම් නොකරන්නයිද ජනාධිපතිතුමා වැඩිදුරටත් දැනුම් දුන්නා කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. සමීර, ඊයේ දවසේ මේ ප්‍රදේශයේ තේදළු නෙලන කාන්තාවක් යොමු කළ ප්‍රශ්නයක්. මේ ඒ කාන්තාව තව 5 දිනක එක තේදළු නෙලන්න ගියාම වනජීවී නිලධාරීන් ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන නඩු පවරලා තියෙනවා. මේ තමුන්ගේ ජීවිකාව පාරම්පරිකව අවුරුදු ගාණක් තිස්සේ තේදළු නෙලීමේ කර්මාන්තයේ යෙදුන. හැබැයි ඉතින් ඒ විදිහට අත්අඩංගුවට ගන්න පුළුවන්ද? නීති ප්‍රතිපාදන කෙසේ වෙතත් මිනිසුන් ගැන මානුෂිකව හිතන්න කියලා ජනාධිපතිතුමන් ඊයේ දවසේදී ඒ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නීති සංශෝධනය කරන්න අවශ්‍ය නම් ඒ දේවල් සංශෝධනය කරන්න කියලා ජනාධිපතිතුමා ඊයේ දවසේදී උපදෙස් ලබා දුන්නා. අද ජාතික පුවත්පතේ ගැන කියනවා. ඔව් නජිත් දිනමින දිවයින මේ සියලුම පුවත්පත්වල වාර්තා කරන්නේ තේ ප්‍රවෘත්තිය සිරස්තල හැටියට අපි දිනමින පුවත්පතේ වාර්තා කර තිබෙන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරනවා. ගම්මුන්ගේ පාරම්පරික ජීවන රටාවෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ කියලා තමයි ජනාධිපතිතුමා නිලධාරීන්ට නියෝග කරලා තියෙන්නේ. කිතුල් මැදීම තේදළු නෙලීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන වන සංරක්ෂණ හා වනජීවී භූමි වලට ඇතුළු වන ගම්මුන්ට අත්නෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කරලා තිබෙනවා. මේ ප්‍රවෘත්තිය
දිනමින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල හැටියට අරගෙන එද්දී දිවයිනත් වාර්තා කරනවා මේ ප්‍රවෘත්තිය මේ විදිහට කිතුල් මදින්න කැලේට යන ගම්මුන්ට නඩු දාන්න එපා ජනාධිපතිගෙන් නිලධාරීන්ට නියෝග කියලා තමයි සිරස්තලේ වාර්තා කරන්නේ. අපි දැක්කන ඊයේ දවසේදී කිතුල් මදින පුද්ගලයෙක්ගේ දුක් ගැනවිල්ල ජනාධිපතිතුමාට යොමු කරන ආකාරයේදී ජනාධිපතිතුමා සිනාමුසු මුණින් පිළිතුරු ලබා දුන්නා. කිතුල් රාමාදින පුද්ගලයෙකුට එක්කෙනෙකුට නෙමෙයි දෙන්නෙකුටම නඩු දාලා තිබුණා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ ප්‍රශ්නය තුලදී ජනාධිපතිතුමා ඒකට පිළිතුරු ලබා දුන්නා. කිතුල් මැදීම තේදළු නෙළුම් ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ වනජීවී භූමි වලට ඇතුළු වන ගම්මුන්ට අත්නෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්න කියලා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා තිබෙන්නේ. දිවයින පුවත්පතත් මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. නජිත් අපිට පුළුවන්කම ලැබෙනවා ඊයේ දවසේදී ජනාධිපතිතුමා මේ වැඩසටහනට සහභාගී වූ ආකාරය දැන් බලන්න පුළුවන්කම ලැබෙනවා. දුක්විඳින ජනතාවගේ ඒ දුක් ගැහැට උන්ගේ දෙපා අසලටම ගිහිල්ලා විමසන රාජ්‍ය නායකයෙක්ගේ ගැටලුවලට විසඳුම් දෙන රාජ්‍ය නායකයෙක් විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනපති ගම සමග පිළිසඳර තුන්වෙනි වැඩසටහනට සහභාගී වුණා. ඉබුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ අති දුෂ්කර ගම්මානයක් තෝරවෙල් කන්ද ගම්මානයේ තෝරවෙල් කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය අද උදෑසන සිදු වුණා. අනතුරුවයි එතුමන් ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවට විසඳුම් ලබා දීම ආරම්භ කළේ. කට්ටලි කන්ද, ගල්ලෙන කන්ද, තෝරවෙල් කන්ද ඇතුළු අවට ගම්මාන රසක ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී තම දුක් ගැනවිලි ඉදිරිපත් කළා. පුදුකාඩු වහන්දියේ සිට වලේගොඩ මාර්ගය, රාවණා කන්ද සිට ගල්ලෙන් කන්ද දක්වා මාර්ගය, තෝරවෙල කන්ද, වතුකාර කන්ද මාර්ගය ඇතුළු මාර්ග රසක් කඩිනමින් සංවර්ධනය කරන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඌරා ඔය හා ඉමු ඔය ඇතුළු පාලම් 3ක් ඉදිකිරීමද මීට ඇතුළත්. කල්ලාගෙන ගිහින් නඩු දැම්මා. මේ තලු මෙලනින් සිටියේදී LRC එකේ ඉඩම් ඒවා කලින් වගා කරපුවා තමයි දැන් වගා කරලා තියෙන්නේ. ඒ පිළිබඳව මේ උත්තරයක් දෙන්න මෙන් මම ඉල්ලා සිටිනවා. නඩු දානකොට ඒක සාධාරණයක් ඒ නිලධාරීන් බලන්න ඕන. මේ දීර්ඝ කාලීනව මේව පාවිච්චි කරන අයට මෙහෙම අත්නොමතිකව නඩු දාන්න එපා කියලා කියන්නට ඕන. මේ ප්‍රශ්නය ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් වන රක්ෂණයත් දන්නවනේ. ඒ ඔප්පුවක් ලබා දෙනකම් මේ වගේ දළු කඩන අය ඉන්න අවස්ථාවලදී නඩු දැමීමෙන් එහෙම වැළකින්නට. මම කියන්නේ දැනට තියෙන කැලෑ විනාශ කරලා හැබැයි වගා කරන්න යන්න එපා. පාරම්පරිකව පදිංචි වෙලා හිටපු අය ගැන තමයි මම මේ කතා කරන්නේ. දැනට අවුරුදු 5ක පමණ කාලේ ඉඳන් තමයි අපිට මේ කරදරේ. එයින් ඉස්සෙල්ලා අපි පාරම්පරිකව කරගෙන ආවේ කිතුල් මල් කැපීම. පැහැදිලි. ඉතින් අපිට බලපත්‍ර තිබුණත් අපි අල්ලලා උසාවියේ දාලා නඩු කියලා දඩ ගහනවා. තුල් මදින පැතිවල තියෙන ප්‍රශ්නයක්. මේ කර්මාන්තේ දියුණු කරන්න ඕගොල්ලන්ගේ වනේ ආරක්ෂා කරගන්න ගමන් මේ කිතුල් ගස් ඒ මදිනායගේ ජීවිකාව කරගන්නට අවශ්‍ය කටයුතු කරන්න. කුඩා ජල යෝජනා ක්‍රම මගින් ජලය ලබා දුන්නත් ඒ ප්‍රමාණවත් නොමැති නිසා වලවගංගා හරහා ජල යෝජනා ක්‍රමයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් සර් අපිට බට් ටික දාන්න විතරයි මාස 4ක් 6ක් වගේ කාලයක් ඇතුළත මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. මේ හැම තැනකම ගියාම පාරවල් සහ පානීය ජලය හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පාර අයවැයනොත් විශාල මුදලක් යොමු කරලා තියෙනවා. ග්‍රාමීය පානීය ජලය ලබා දීමට පාරවල් ගැන අපි අවධානය යොමු කරනවා. ග්‍රාමීයව තියෙන සෞඛ්‍ය ඒවා මදි. ඒක තමයි ඒකටත් අපි මුදලක් ලබා දීලා තියෙනවා. ගමට පහසුකම් සෞඛ්‍ය පහසුකම් ගෙනියන්න. ප්‍රදේශයේ තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියම් යෙදීම ඇතුළු ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් ලබා දීමටද මෙහිදී පියවර ගැනුණා. හොඳයි ඒ තමයි ඊ දවසේ ඉබුල්වේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල් කන්දට ජනාධිපතිතුමා ගිය මොහොත. ඒ අවස්ථාවේදී මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. ද ඩේලි නිවුස් පුවත්පතත් මේ ගැන තොරතුරු වාර්තා කරනවා. ප්‍රෙසිඩන්ට් ඉන්ස්ට්‍රක්ට්ස් ඔෆිෂියල්ස් ෆැසිලිටේට් විලේජර්ස් ඉකොනොමික් ඇක්ටිවිටි ජනතාවගේ මේ ආර්ථික කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසන්න කියලා ජනාධිපතිතුමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. no legal action against legitimate traditional activities මේ සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වලට එරෙහිව සාම්ප්‍රදායික ජීවනෝපායට එරෙහිව නීතිමය කටයුතු සිද්ධ කරන්න එපා. Teacher shortage in remote schools addressed.
මේ ඊයේ දවසේ තෝරවල් කන්දේදී නැගුණු ප්‍රධාන ප්‍රශ්නයක් ගුරු හිඟය, විද්‍යා ගුරුවරු හිඟයි. ඒ විද්‍යා ගුරුවරුන්ගේ හිඟයට පිළියම් ලබා දෙනවා කියලා ජනාධිපතිතුමන් සඳහන් කළා. ඔය අතර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් gets priority මේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ප්‍රමුඛතාව දෙන්න කියලා ජනාධිපතිතුමන් ඊයේ දවසේදී ඉල්ලුවා. ඔබ මේ ඡායාරූපයේ දකින්නේ තෝරවල් කන්ද ප්‍රාථමික විද්‍යාලයේ දෙවන වසරේ ඖෂධී චමුදිකා ජයවික්‍රම දැරියට ජනාධිපතිතුමන් පොත් කට්ටලයක් පිරිනමන අවස්ථාව. අකිල එල්ලාවල මන්ත්‍රීතුමා එතුමා තමයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්. වසර 25කට පස්සේ බලංගොඩ ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් විදිහට පත් වුණේ එතුමන්. ඒ අතරදී පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය, වාසුදේව නානායක්කාර මහත්මයා, ඒ වගේම වලේබොඩ මහත්මයා, ඒ වගේම තවත් ජානක වක්කුමරු මහත්මයා මේ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිස ඊයේ දවසේ මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඉතින් ජනතාවගේ අනාගතයේ තීරණාත්මක මොහොතකට පැමිණලා තියෙන වෙලාවක්. ඒ අනාගතයේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමන් ඊයේ දවසේදී වැදගත් තීන්දුව తీරණු රැසක් අරගත්තා තෝරවල් කන්ද මේ කම්මානයේදී. ඔව් නජිත් අපි මේ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණු ප්‍රවෘත්තියක් ඊයේ දවසේදී මාධ්‍ය තුලින් ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන පිළිබඳව. දැන් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ අපිට ජාතික පුවත් වාර්තා කර තිබෙන අනිකුත් ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි සඳහන් කළා රට තුළ ඇති වී තිබෙන කොරෝනා තත්ත්වය පිළිබඳව මේ සෞඛ්‍ය ගැටලුවක් ඇති වී තිබෙන මොහොතක ඔබ හැසිරෙන්න ඕනේ කොහොමද, එහෙම නැත්නම් ඔබ ආරක්ෂිත වෙන්න ඕනේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි උදෑසනත් ඔබට සඳහන් කළා. ජාතික පුවත්පත් අද දවසේදී මුල් පිටු වලට ප්‍රධාන සිරස්තල හැටියට මේ තොරතුරු අරගෙන අවිලා තියෙනවා. ඉදිරි සතිය ඊටාම තීරණාත්මකයි කියලා තමයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි සතියේ ඔබ හැසිරෙන ආකාරයත් එක්ක කොවිඩ් තත්ත්වය තවත් වර්ධනය කරගන්නවද, එහෙම නැත්නම් අඩු කරගන්නට ඔබ ලබා දෙන දායකත්වය පිළිබඳව ඔබට විමසන්න සිදු වෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා නැවත නැවතත් මේ සෞඛ්‍ය ගැටලුවක් ඇති වී තිබෙන මොහොතේදී ඔබ ඊටාම පරිස්සමෙන් ඔබේ ආරක්ෂිත බව රැකගෙන ජීවත් වෙන්න කියන පණිවිඩය. ඒ වගේම අද දිවයිනත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. දෙවෙනි මුල් පිටුවට එනවා. ඉදිරි සතිය තීරණාත්මකයි වසංගත රෝගාංශ කියයි කියලා තමයි. ඊයේ තවත් මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව මරණ 165ක් දැන් රට තුල වාර්තා වී තිබෙනවා. ආසාදිතයෝ 708 දෙනෙක් ඊයේ සුවය ලබා ගෙදර ගිහින් තිබෙනවා. ඒ වගේම යන්නත් බෑ එන්නත් බෑ කියලා උන් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. මෙරටේ ව්‍යාප්ත වූ කොරෝනා දෙවනි රැල්ලත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මතු වූ කොරෝනා පොකුරේ ප්‍රබල ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය ඊටාම තීරණාත්මක සතියක් බවට පත් වෙනවා කියලා තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු අරගෙන අවිලා තියෙන්නේ. ඒ අනුව වාර්තාව සඳහන් වෙනවා මේ විදිහට වසංගත රෝග විද්‍යා ඒකකයේ තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. මේ තත්ත්වයට හේතුවෙන් හැකිතාක් සංචරණයන් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙනවා. මේ වනිට බස්නාහිර පළාතේ පවතින ප්‍රබල කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළඹෙන උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතර ජනතාව සංචරණය වීම අවදානම්කාරී තත්ත්වයක් කියලා තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා කියලා දිවයින පුවත්පතේ මුල් පිටුවේ නජිත් වාර්තා කර තිබෙන්නේ. මේකත් එක්ක වෙන්න තියේ දවසේදී අපි දැක්කා බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් වලට ඇන්ටිජන් පරීක්ෂාව එහෙම නැත්නම් මේ රෝගීන් සොයා ගැනීම, ආසාදිතයන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. බස්නාහිර පළාතේ පිටවන පුද්ගලයන් පිළිබඳව ස්ථාන 4කදී මේ පරීක්ෂණ සිදු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා. බස්නාහිරෙන් පිටවන අයගේ කොරෝනා චෙක් කරයි. ඊයේම 5 දෙනෙක් පොසිටිව් කියලා තමයි මුල් පිටුවේ වාර්තා වන්නේ. දිවයින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා මගීන්ගෙන් COVID-19 සම්බන්ධයෙන් අහඹු නියැදි ලබා ගැනීම සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ සිට ආරම්භ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ පිළිබඳව තොරතුරු සඳහන් කර තිබෙනවා. අපි දැක්කා ගාලු පාරේ, ඒ වගේම මීගමු පාර, නුවර සහ රත්නපුරේ කියන ස්ථාන 4කදී තමයි නජිත් මේ පරීක්ෂාවන් සිදු කරන ආකාරය දැක ගන්නට හැකියාව ලැබුණේ. 451කට සිදු කළා මේ පරීක්ෂණ. ඒ අනුව 5 දිනක ඊයේ දවසේදී පොසිටිව් වුණා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන කියනවා. random rapid antigen tests on people leaving Western Province. මේ බස්නාහිර පළාතෙන් පිටතට යන මගී ජනතාවගෙන් අහඹු ලෙස තෝරාගත් නියදීන් වලට පරීක්ෂණ කටයුතු සිදු කළා කියලා ඉෂාරා මදුගමු ඩේලි නිවුස් පුවත්පතට අද දවසේ ප්‍රවෘත්තිය ලියන්නේ. ඔබ දකින්නේ ප්‍රවෘත්තිය random rapid antigen tests on people leaving Western Province මේ සිරස්තල යොදමින් යන්නේ. අතරේ ලංකාදීපයත් අද දවසේ ওই ප්‍රවෘත්තියම සඳහන් කරනවා කොළඹින් පිටවන්නන්ට ඇන්ටිජන් ටෙස්ට් කියලා සිරස්තලයකුත් යොදමින් ඡායාරූප සහිතව වාර්තා කරනවා. කොළඹ මහනුවර මාර්ගයේ දහවන වූ මගී බස් රථ ඊයේ දංගෝවිට ප්‍රදේශයේදී නතර කර ඒවායේ සිටි පිරිසක් අහඹු ලෙස තෝරා කොරෝනා ආසාදිත දැයි සොයා බැලෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කළ අයුරු කියලා. ඔබ අර නුවර පාරේ යනවා නම් අර බස් රථ එහෙම නවත්තන තැන සමහර වෙලාවට මගින්ට තේබොන්න අවශ්‍යතාවක් මතුනොත් දංගෝවිට ප්‍රදේශයේ බස් නවත්තන තැන එතන. ඉතින් එතනදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කළා කියලා ඡායාරූපයක වාර්තා කරනවා. අපි මේ පිළිබඳව ඊයේ දවසේ
ප්‍රවෘත්ති තුලිනුත් ඔබට මේ විදිහට කිව්වා. අපි බස්නාහිරින් පළාතෙන් පිටත් යන වාහන වල ඉන්න මගීන් පරීක්ෂා කිරීම සඳහා ස්ථාන 4ක ශ්‍රී ලංකා පොලිසිය හා සමග ඒකාබද්ධව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අහඹු ලෙස කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. මීගමු පාරේත් ඒ වගේම නුවර පාරේත් තපුර පාරේත් ඒ වගේම ගාලු පාරේත් අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. මහ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න. සියලුම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මෙම නත්තල් කාල සීමාව අපි අවුරුදු සැමරුවා වගේම ගෙදර ඉඳලා පුළුවන් විදියට සමරන්න. මේ ගම් පළාත් වලට යන අයගෙන් රෝගියෙක් හැටියට හඳුනා ගන්න පුළුවන් වේ නම් තමන් ආදරණීයන් වෙත නොදැනුවත්ව යෑම හරහා රෝගය ඒ අයට වැළඳීමට ඇති ඉඩකඩ අවම කිරීමට වැඩසටහනක් යොදලා තියෙනවා. ඇන්ටිජන් පරීක්ෂණයක් නෙගටිව් වුණ පළියට 100%ක් මේ රෝගයෙන් තොරයි කියලා කියන්න අපිට අමාරුයි. මේ මොහොතේ නෙගටිව් වෙන පුද්ගලයෙක් තව පැය කීපයකින් තව දවස් කීපයකින් පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි සමීර මේ වෛරසයේ ස්වභාවය වෛරසයේ හැටි වෛද්‍යවරු කියන විදිහට අපි හැමදෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනේ කොයි වෙලාවෙදී මේ වෛරසය හඳුන ගන්න පුළුවන්ද කියන කාරණාව හැමෝටම කියන්න බෑ. පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ. පරීක්ෂාවක් සිදු කළත් ඒ වෙලාවෙදිත් සමහර වෙලාවට තහවුරු නොවෙන්න ඉඩ තියෙනවා. ඊට දින දෙක තුනකට පස්සේ වෛරසය ආසාද්‍ය බව තහවුරු වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් පරිස්සමෙන් ඉන්න එක බොහොම වැදගත්. ඔය අතරේ නව වසරේ පාසල් විවෘත කරන දිනය පිළිබඳව ලංකාදීපය අද ඉංගියක් ලබා දෙනවා. නව වසරේ පාසල් විවෘත කිරීම තීරණය එන සතියේ කියලා අද ලංකාදීපේ ඉහළ දකුණු කෙළවරේම සටහන් කරලා තියෙනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතුමන් සඳහන් කරපු කාරණාව තීරණේ ලබන සතියේ නිකුත් කරනවා. කොරෝනා පොකුර 35763ට නැගී ඒ වගේම 27061ක් සුව වී ගිහින් කියලා අද ලංකාදීපේ කියනවා. ඊට යටින් අද ලංකාදීපේ වාර්තා කරන පුවත කළුතර ගැබිනි මව්වරුන් 55කට කොරෝනා 45ක්ම අටලුගම කියලා තමයි අද ලංකාදීපේ කියන්නේ. ගෙන්ගෙට PCR මේ කළුතර ප්‍රදේශයේ මව්වරුන් 55 දෙනෙකුට කොරෝනා 45ක්ම අටලුගම. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් PCR පරීක්ෂණ සඳහා නොපැමිණෙන ගෙන්ගෙට ගොස් නොපැමිණෙන නිසා ගෙන්ගෙට ගොස් පරීක්ෂණ සිදු කිරීමේ වැඩසටහනක් ඊයේ සිට ආරම්භ කළා. කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහත්තයා මේ ගැන කියලා තියෙන්නේ. එතුමන් සඳහන් කරපු කාරණාත් එක්ක අර සමහර වෙලාවට බයක් නැතුව ඇති කියලත් අපිට හිතෙනවා. මේ කොරෝනා හැදුනට ප්‍රශ්නයක් නැහැ. සුව වෙලා බොහෝ පිරිසක් යනවා. ඒ වගේම කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් සාර්ථකව දරු ප්‍රසූතීන් සිද්ධ කරනවා. හැබැයි මේ හැම දෙයක්ම කරන්න සෑහෙන පරිස්සමක් වෙන්න ඕනේ. වෛද්‍යවරු ඒ කාර්ය මණ්ඩලයේ සෑහෙන පරිස්සමකින් මේ හැම දෙයක්ම කරන්නේ. එතුමන් ලබ වෛද්‍ය ක්ෂේත්‍රයේ උදවියව අපහසුතාවට පත් කරන්න නම් උත්සාහ කරන්න එපා. වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩාල වුණොත් අපේ රටේ කොරෝනා අවදානම ඊට වැඩිය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා හැමදෙනෙක්ම පරිස්සමෙන් කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. ඔය අතර සමීර මේ තව බොහෝ තොරතුරු වාර්තා කරන ලංකාදීප පුවත්පතේ තියෙනවා. අහඹු පරීක්ෂාවෙන් බස්නාහිරින් පිට වෙන්න හැදූ බස් මගින් 5කට කොරෝනා කියලා වැඩිදුරටත් සඳහන් කරන අතරදී ඩේලි නිවුස් පුවත්පතට අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජනය කරමින් හරිත අලුත්ගේ මහත්මයා කියන කතාවක් country registered over 75% COVID-19 recoveries මේ ඉෂාර මදුගමු ලියන පුවත රටේ 75% කොරෝනා ආසාදිතයන් සුව වෙලා ඉන්නවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ සංස්කාරකතුමන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා කියන කතාව අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. සමීර නජිත් අපිට ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ කෙටි විරාමයක් ලබා ගන්න පුළුවන්. අපි නැවතත් ඊට පස්සේ හමු වෙමු. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. වෙලාව උදේ 6:37ට ළඟයි. අපි දවසේ ජාතික පුවත්පත් බලමින් හිටියේ. අද ලංකාදීපේ වාර්තා කරන තවත් තොරතුරු කිහිපයක් මේ කොරෝනා සම්බන්ධයෙන් නූරෙලිය සංචාරක කලාප වැඩ අද සිට කියලා තියෙනවා. නූරෙලිය සංචාරක කලාප වැඩ අද සිට කියලා වෙනමම කෙටි සිරස්තලයක් යොදමින් ලංකාදීපේ මේ විදිහට කියනවා. ඒ අතරේදී මහා තැපැල්හලේ 3ක් පොසිටිව්. කල්මුණේ තැපැල්හල් 7ක් වසා දමයි කියලත් අද ලංකාදීපයේ තොරතුරු කියනවා. මහා තැපැල්හලේ 3ක් පොසිටිව් කල්මුණේ තැපැල්හල් 7ක් වසා දමයි කියලත් ලංකාදීපයේ ලියනවා. ඒ අතරේ නත්තල් දවසේ රැඳවියන් බලන්න අවසර නැහැ කියලත් අද ලංකාදීපයේ කියනවා. නත්තල් දවසේ රැඳවියන් බලන්න අවසර නැහැ. මේ බන්ධනාගාරගත වූවන් බලන්න පහුගිය කාලවල අපි දැක්කා මේ විශේෂයෙන්ම අවසර ලබා දෙනවා නත්තල් දවසේ වගේ විශේෂිත දවස්වල රැඳවියන් බලන්න අවසර ලබා දෙනවා. හැබැයි මේ වර ඒ අවසරේ හිමි වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ අතරේ නීතිපතිට කොරෝනා නැහැ කියලත්
අද දවසේ මේ විදිහට ලංකාදීපේ ලියන නීතිපතිට කොරෝනා නැහැයි කියලා වෙනමම ප්‍රවෘත්තියක් වශයෙන් ලියනවා. අද දවසේ ලංකාදීප පුවත්පතේ ඉතින් කොරෝනා සම්බන්ධයෙන් ලංකාදීපේ මේ විදිහට තොරතුරු වාර්තා කරන අතරදී තවත් බන්ධනාගාර තොරතුරු පිළිබඳව ජාතික පුවත්පත් ප්‍රවෘත්ති වාර්තා කරලා තිබා අද දවසේදී. නජිත් දිවයිනත් වාර්තා කරනවා මේ බන්ධනාගාර ප්‍රවෘත්තිය. හිරෙන් ගෙදරෙන 5000කට PCR කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ මුල් පිටුවේ. ඉදිරි සති දෙක ඇතුළත නිදහස් කර යැවීමට තීරණය කර සිටින සිරකරුවන් 5000ක බවන පිරිසක් මේ දිනවල PCR පරීක්ෂණ සඳහා දිගින් දිගටම යොමු කරගෙන යන බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයෙක් පවසනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ වාර්තාව මේ අනුව සඳහන් වෙනවා. අපදීමට නොහැකිව කාලාන්තරයක් තිස්සේ බන්ධනාගාරවල පසුවන මෙම සිරකරුවන් නිදහස් කර යැවීමේ වැඩපිළිවෙල මේ මාසේ මුල් භාගය තුල ආරම්භ කරලා තියෙනවලු. යලි පෙරවැරදි නොකරන බවට විශේෂ පොරොන්දු රැසකට මෙම සිරකරුවන් යොමු කරවාගෙන මෙම නිදහස් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබෙනවා. බන්ධනාගාර තදබදය වැළැක්වීමේ අරමුණින් සහ එවැනි තදබදයක් යටතේ සිරකරුවන්ට ඇති විවිධ රෝග ඇතිවිය හැකි වීම හේතු කරගෙන මෙම වැඩපිළිවෙල මේ ආකාරයට ක්‍රියාත්මක කරා කියලා තමයි බන්ධනාගාර තොරතුරු වාර්තා කරනවා කියලා දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන්නේ. හිරෙන් ගෙදරෙන 5000කට PCR කියලා තමයි උන් සිරස්තලයේ වාර්තා කර තිබුණේ. අනිත් ඔබ සඳහන් කර ප්‍රවෘත්තිය දිනමිනත් වාර්තා කර තිබෙනවා. කොවිඩ් නීතිපති නෙගටිව් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. වවුනියාවේ සංචාරක බංගලාවක විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වුණු නීතිපති දපුලද ලිවේරා මහතා ඇතුළු කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වෙලා නැහැ කියලා නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවායි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේ මුල් පිටුවේ මේ ප්‍රවෘත්තියත් වාර්තා කර තිබෙනවා. ඔය අතරේ දැන් සමීර පාර්ලිමේන්තුව ගත්තොත් එහෙම අපි දන්නවා පාර්ලිමේන්තුවේ മന്ത്രി ආසන දෙකක් හිස් තත්ත්වයේ පවතින්නේ. අපේ ජනබල පක්ෂයට හිමිවුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය, එක්සත් ජාතික පක්ෂයට හිමිවුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ සඳහා නම් කරලා තිබෙන්නේ නැහැ කවුරුත් පහුගිය කාලේදී. හැබැයි ඊයේ දවසේ අපේ ජනබල පක්ෂය සඳහා පූජ්‍ය අතුරුලී රතන හිමියන්ගේ නම යෝජනා කළා කියලා ලංකාදීපේ ලියනවා. අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී අසුන අතුරුලී රතන හිමිට කියලා අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී අසුන අතුරුලී හිමිට කියලා ලංකාදීපේ කියන අතරේදී අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන මේ විදිහට ලියනවා. වෙනරබල් රතන තේරෝ appointed to opposition's national list MP seat කියලා විපක්ෂයේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එතුමන්ගේ උන්වහන්සේගේ නම යෝජනා කරලා තියෙනවා පක්ෂය විසින්. දිස්නා මුදලිගේ මේ පිළිබඳව ලියන්නේ විශේෂයෙන්ම අපේ ජනබල පක්ෂයේ පහුගිය කාලේදී අපි දැක්කා මේ හිමිවරුන් කිහිප නමක්ම මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලේකම් ස්වාමින් වහන්සේව පැහැරගත්තා කියලා තොරතුරු වාර්තා වුණා. ඉන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. මේ ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙලා දැන් අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේගේ නම යෝජනා කරලා තියෙනවා කියලා අද ජාතික පුවත්පත් කියනවා. ඔව් දිවයිනත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. කොඩියාරන් රතන හිමි පාර්ලිමේන්තුවට කියලා තමයි සිරස්තලය යොමු කරන්නේ නජිත්. කොඩි අරගෙන රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට එනවා. අපි දැක්කා පසුගිය කාලවකවානුවේ පසුගිය පාර්ලිමේන්තුවත් නියෝජනය කරා උන්වහන්සේ මේ රතන හාමුදුරුවන් වහන්සේ ඉක්ුත් මහමැතිවරණයෙන් කොඩිය ලකුණෙන් තරඟ කළ අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම විසින් පූජ්‍ය අතුරුලී රතන හිමියන් නම් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. එම නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ රජයේ මුද්‍රණාලය විසින් ඊයේ දහවල් නිකුත් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි පහුගිය කාලේදී මේ ප්‍රවෘත්තිය පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහට ලක් කළා. පාර්ලිමේන්තුවේ 225ක් නියෝජනය කරද්දී 223 දෙනෙක් පමණයි පාර්ලිමේන්තුවේ හිටියේ පසුගිය මාස කිහිපෙම. තවමත් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරයට කෙනෙක් පත් කර ගන්නට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් අපේ ජනබල පක්ෂයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ අතුරුලී රතන හාමුදුරන් වහන්සේ පත් කර තිබෙන ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. අපි දැක්කා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන ලබා ගැනීම සඳහා උත්සාහ කරමින් සිටිනවා මේ පක්ෂය තුළ. අපි දැක්කා ඊයේ දවසේදීත් මේ ප්‍රවෘත්තියට වඩා වැඩි ඉඩ කඩක් ඒ නිසාම යොමු වී තිබෙන ආකාරය. දැන් රතන හාමුදුරුවෝ ආයමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි උන්වහන්සේ ජනතාව වෙනුවෙන් හඬ නගයි කියන විශ්වාසයක් තියෙනවා. ඔය අතර සමීර අද ඩේලි නිවුස් පුවත්පත ලියන ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා කියන කතාවකට. එතුමන් දරිද්‍රතාව හා දිලිඳුකම තුරන් කිරීමේ ජනාධිපතිකාර සාධක බලකායේ ප්‍රධානියා විදිහට කියන කතාව. rupees 1 billion allocated monthly to boost domestic economy. මේ දේශීය ආර්ථිකය නංවන්න සෑම මසකදීම
රුපියල් බිලියනයක මුදලක් වෙන් කරලා තියෙනවා කියලා මේ ලබන වසර සඳහා 2021 වසරේදී අයවැය යෝජනා තුලින් ඉදිරිපත් වෙච්ච යෝජනාවක් ජනතාවගේ ආර්ථිකය නංවන්න දිලිදුකම තුරන් කරන්න මාසිකව රුපියල් බිලියනයක මුදලක් වෙන් කරන්න එතුමන් සූදානම් කියලා අද මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත ලියනවා. ඔය අතරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් කාලෙක ඉඳන් තියෙන ප්‍රධානතම ගැටලුවක් උතුරේ දීවර ගැටලුව. අපේ දීවර කලාපයට ඇවිල්ලා ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයට ඇවිල්ලා ඉන්දිය දිහිවරයන් මසුන් මැරීමේ නිරත වෙනවා, අත්අඩංගුවටපත් වෙනවා. අපේ දීවරීන් ඉන්දිය මුහුදු කලාපයට යනවා, අත්අඩංගුවටපත් වෙනවා. ඉන් අනතුරුව මේ සිරකරවන හුමාරු කරගන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කාලයක් තිස්සේ පවතින ගැටලුවක්. ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා ඩේලි නිවුස් පුවත්පත කියනවා. ඉන්දියා ශ්‍රී ලංකා to hold talks on fisheries issue කියලා මේ රටවල් දෙකේම ජාතික දජයන් සමගින් අද දවසේදී මේ ප්‍රවෘත්තිය පළ කරලා තියෙන. India and Sri Lanka will hold a virtual meeting of their joint working group of fisheries on December 30th මේ දෙසැම්බර් 30 වෙනිදා. මේ සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රම යටතේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන නියමිතයි. ඔන්ලයින් ක්‍රම යටතේ වර්චුවල් මීටින් එකක් නැත්නම් මේ පරිගණකය හරහා පවත්වන විශේෂ රැස්වීමකට සහභාගී වෙන්න නියමිතයි කියන කාරණාව අද දවසේදී ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. ඔව් නජිත් අපි දැක්කා බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන ප්‍රවෘත්තියේ දිනවෙන පුවත්පතත් ඉඳකට ලබා දී තිබෙන ආකාරය ගෘහස්ථ ආර්ථිකය නන්වන්න අයවැයෙන් කෝටි 1000ක් කියලා තමයි සිරස්තලයේ වාර්තා කරන්නේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය යලි ගොඩනැගීමේ අරමුණ ඇතිව ගෘහස්ථ ආර්ථිකය දියුණු කිරීම සඳහා පමණක් එක් මාසක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවට තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රවෘත්තියත් එක්කම අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. නජිත් දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා විපක්ෂයෙන් වාර්තා වන තොරතුරුත් තිබෙනවා. පාලිත රංගේ බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු සඳහන් කරන කාරණයක් දිනමින පුවත්පතේ මුල් පිටුවේ එනවා. MCC මුදල් නැතිවීමේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන කියලා තමයි විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. MCC ගිවිසුම් මගින් අර මුදල් ප්‍රදානයක් අප රටට නොදීමට ඇමරිකා ආණ්ඩුව තීරණය කිරීමෙන් රටට වන පාඩුවට ආණ්ඩුව වගකිව යුතු බව හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දිනමින පුවත්පතට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව කල්මර මරා සිටීම නිසා ඇමරිකාව මේ මුදල් ලබා නොදීමට තීරණය කර ඇතැයි කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ සඳහන් කරනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කියන කතාව. හොඳයි සමීර, ඊට කෙහෙලි රමුකැල ඇමතුමන් ලබා දුණු පිළිතුර අපි ඔබට කියන්න සූදානම් විරාමයක් අරගෙන. විරාමයෙන් පස්සේ අපි නැවතත් සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. නජිත් අපි සඳහන් කරමින් හිටියා MCC මුදල් නැතිවීමේ වගකීම ආණ්ඩුව ගන්න ඕනි කියලා පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරපු කාරණේ. කෙලි රඹුක්කල්ල අමාත්‍යවරයා මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කොයිතරම් මුදල් ලැබුණත් ආණ්ඩුව රටට අහිත කර ගිවිසුම් වලට යන්නේ නැහැ කියලා තමයි කෙලි රඹුක්කල්ල මහතා සඳහන් කර තිබෙන්නේ. මූලිකම වශයෙන් මොනතරම් වාසි ලැබුණත් රටට අහිත කර කිසිදු ගිවිසුමකට වත්මන් රාජ්‍ය එකඟ නොවන බවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවීමට දක්වා වූ ක්‍රියාවලිය තුලින් පෙන්눔 කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලිය රමුක්කල්ල මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට නජිත් අරගෙන අවිල්ලා තියෙන්නේ. අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ ප්‍රවෘත්ති වාර්තා කරනවා. government will not sign any agreement detrimental to country මේ කෙහෙලිය රඹුකැල්ල ඇමතුමන් කියන කතාව සමීර අපි දැක්ක පහුගිය කාලේ MCC ගිවිසුම අත්සන් කරනවා කියලා විපක්ෂයෙන් චෝදනා කළා. මේක අත්සන් කිරීම රටට අහිතකර දෙයක් කියලා චෝදනා කළා. සල්ලි ලබා ගන්න රජය මේ දේවල් කරනවා කියලා චෝදනා කළා. හැබැයි දැන් ගිවිසුම අත්සන් කරන්නේ නැතුව ගිවිසුම අහෝසි වුණාම ඇමරිකාව සල්ලි දෙන්නේ නැහැ කිව්වහම විපක්ෂ දැන් ඒකට කියන්නේ මේ දැන් අපේ රටට හිමි වෙන්න තිබ්බ විශාල මුදලක් අහිමි වෙනවා කියලා. හැබැයි ඇමතුමා බොහොම පැහැදිලිව කියනවා කෙහෙලි රඹුකැල්ල ඇමතුමා කැබිනට් ප්‍රකාශකවරයා විදිහට රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට එතුමන් කියන කතාව මේ කොච්චර සල්ලි හම්බුණත් අපේ රටට අහිතකර දේවල් සිද්ධ කරන්නේ නැහැ මේ රජයේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය
දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ රටේ ජනතාවගේ හිතසුව පිණිස යහපත වෙනුවෙන් කියලා එතුමන් සඳහන් කරන කාරණාව. ඔය අතරදී රටේ මාර්ග ආරක්ෂාව ගැන කතා කරනකොට ටිකක් අයහපත් තත්ත්වයක් උදා වෙලා තියෙන බව අපිට පේනවා. දවස් දෙකක් ඇතුළත අහිංසක ජීවිත 10ක් අහිමි වෙලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නීතිඥ අජිත් රෝහණ මහත්මයා කියන කතාව ඩේලි නිවුස් පුවත්පත ලියනවා. road accidents claim 10 lives in 2 days. මේ ජීවිත 10ක් දවස් දෙකක් ඇතුළත අකාලේ මිය ගිහින් කියන කතාව. police to get tough with speeding drivers. මේ වේගෙන් රියපදවන රියදුරන්ට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා කැමීඩියා නතානියෙල් ලියන පුවත. පසුගිය දෙසැම්බර් 17 වෙනිදා 16 වෙනිදා මේ දවස් දෙකේදී සිද්ධ වෙච්ච මාර්ග අනතුරු වලින් ජීවිත 10ක් වන්දි ගෙවලා තියෙන කතාව අද දවසේදී ඩේලි නිවුස් පුවත්පත ලියනවා. දැන් විශේෂයෙන්ම එළඹෙන්නේ ටිකක් අර නිවාඩු කාල සීමාවක්. දැන් පහුගිය අවුරුදු වල දෙසැම්බර් මාසෙ කියන්නේ බොහෝ පිරිසක් විනෝද චාරිකාවල යෙදෙනවා, විවිධ කටයුතු වල යෙදෙන කාල සීමාවක්. හැබැයි කොරෝනා හින්දා මේ දේවල් සිද්ධ කරන්න අවස්ථාව නැහැ. හැබැයි ඉතින් එහෙම කියලා මේ පාරේතොට යනකොට අපිට සමීර අර අඩුවක් දකින්නත් නැහැ. තාමත් මිනිස්සු අර මේ නව සාමාන්‍යකරණ තත්ත්වයක් එක්ක කොවිඩ් මේ ව්‍යාප්තියත් එක්ක අර ඒ ජීවිතයට හුරු වෙලාද නැත්නම් ජනතාව මේ දේවල් ගණන් ගන්න නැද්ද කොහොමද කියන්න දන්නේ නැහැ. එහෙනම් අර මැස්ම අර පරිස්සම බොහොම වැදගත් කියන කාරණාවත් මතක් කරගන්න ඕනේ. ජීවිතවල වටිනාකම හඳුනගෙන කටයුතු කරන්න අපි හැමදෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. සමීර. ඔව් නජිත් දිනමිනත් ඒ ප්‍රවෘත්තියට වඩා වැඩි ඉඩකඩක් දෙන්නේ මේ තිබෙන වැදගත් බව නිසාම තමයි නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා. රියානතුරු වල වැඩිවීමක් තියෙනවා කියලා තමයි දිනමින පුවත්පතේත් සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. දිනමින වාර්තා කරන කරුණු අනුව දවසකට 10ක් මිය යනවා කියලා තමයි තොරතුරු එන්නේ. කොරෝනා වසංගතයට පෙර මේ විදිහටම මේ වන විට මෙරට රියානතුරු බහුලව සිදුවන බවත් පෙරේදා දිනේ පමණ පුද්ගලයන් 10 දෙනෙකු රියානතුරු වලින් මිය ගියා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි දිනමින මුල් පිටුවේ ප්‍රවෘත්තියට වඩා ඉඩකඩක් ලබා දී තිබෙන්නේ. එහි තිබෙන බැරෑරුම් බව නිසා තමයි නජිත් අපිට පුළුවන්කම තිබෙන්නේ සඳහන් කරන්න. හොඳයි. ඒ අතරදී අපි කාටුන් බලන්නත් ඕනේ සමීර. අපි කාටුන් බලන්න සූදානම්. අද දවසේ දිවයින පුවත්පතට ජයරත්න වික්‍රමසිංහ අදින ෆේක් බුක් කාටුනේ බලන්න සූදානම් වෙන්නේ. උපහාසයේ සිනහව කැටි කරගත්ත කාටුන් වලින් අපි ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේට අවධානය යොමු කරමු. ජයරත්න වික්‍රමසිංහ අදින්නේ තර MCC ගැන දෙන්නේ කතා වෙනවා. MCC ආධාරය අපේ රටට දීම ඇමරිකාව නවත්තලලු. MCC ආධාරය අපේ රටට දීම ඇමරිකාව නවත්තලලු කියලා එක්කෙනෙක් කියනකොට අනිත් එක්කෙනා කියනවා එතකොට ඊළඟ මැතිවරණයේදී පට්ට ගහන්නේ මොකද්ද බං? එතකොට ඊළඟ මැතිවරණයේදී පට්ට ගහන්නේ මොකද්ද බං? විපක්ෂයට පට්ට ගහන්න කාරණාවක් නැති වෙනවා මේ හින්දා. ඔව් නජිත් අපි යනවා දිනමින පුවත්පතට අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුනේ කියලා වැඩක් නැහැ කාටුනේ දෙසට අපි අවධානය යොමු කරන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේ මේ විදිහට තමයි සඳහන් කරන්නේ. සජිත් පෙබරවාරියේ කියපු සියලුම දේවල් අද සත්‍ය වෙලා කියලා කියනවා. සජිත්ට හොඳ අනාගතයක් තියෙනවා කියලා අනිත් කෙනා සඳහන් කරනවා. එතකොට අනිත් පැත්තෙන් එන පණිවිඩය තමයි දේශපාලනයේ අතෑරලා සාතර කියන්න පටන් ගත්තා නම් කියලා ඔන්න කියනවා. අංජන ඉන්ද්‍රජිත් තමයි අඳින්නේ කියලා වැඩක් නැහැ කාටුනේ ඔය විදිහට සඳහන් වෙන්නේ. ඒ කාටුනෙන් පස්සේ අපිට පුළුවන් අංජනගේ කාටුනේ අපි කලින් දැක්ක. අපි බලමු ආයි කාටුනේ නේ සමීර දිනමින පුවත්පත ඇදලා තියෙන්නේ මේ අංජන. ඔව් අංජන අඳිනවා කාටුන් වලට මේ විදිහට පළාත් සභා ඡන්දෙට මේ සුදුසු වෙලාවක් නෙමෙයි කියලා වජිර කියනවා කියලා කෙනෙක් කියනවා. අනිත් කෙනා කියනවා ඇත්තනේ අලියා 4 ගාතේ දාලා මේ වෙලාවේ වැටිලා ඉන්නවා කියලා තමයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කතන්දරය තමයි මේ සඳහන් කරන්න අදිත්. අපි දැක්කා තාමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්වත් පත් කරගන්න බැරි නිසා වෙන්නේ නැති මෙහෙම සඳහන් කරන්නේ. පළාත් සභා ඡන්දෙට මේ සුදුසු වෙලාවක් නෙමෙයි කියලා වජිර කියනවා. ඇත්තනේ අලියා 4 ගාතේ දාලා මේ වෙලාවේ වැටිලා ඉන්න වෙලාව කියලා ඔන්න සඳහන් වෙනවා. ඒ ජාපය ගැන ජාපයෙන් පස්සේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කාටුනයක් දිවයින පුවත්පත මේ විදිහට ඇඳලා තියෙනවා. උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද දැන් කරන්නේ? ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අපේ දයා සෑහෙන හඬක් නගනවා පුරන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අපේ දයා සෑහෙන හඬක් නගනවා පුරන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවක් තියෙනවා කියන එක සර්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවක් තියෙනවා කියන එක නේ සර්. පහුගිය දවස්වල නම් තිබ්බද කියලා ගානක්වත් නැහැ. හැබැයි දැන් ඡන්දේ ලං වෙනකොට ඔන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවා වගේ අපිට පේනවා. අතරේ දිවෙන පුවත්පතට හඳින බෙම්පියා කාටුනේ බෙම්පියයි චාලියයි දෙන්නම සුපුරුදු විදියට ඉන්නවා. අර චූටි බලුකුක්කත් ඉන්නවා. මේ දෙන්න කතාවක්. ඇහැලියගොඩ තලාපිටියේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගිය වාසුට හූ කියලාලු
ඇහැලියගොඩ තලාපිටියේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගියේ වාසුට හූ කියලාලු. ඉතින් වාසුත් හූ කියලා නැද්ද? ඉතින් වාසුත් හූ කියලා නැද්ද කියලා අනිත් එක්කෙනා අහනවා. ඉතින් ඒ තමයි බෙම්පියයි චාලියයි කතා කරපු දේ. ඔය අතරේ දිවින පොත්පතට අද දවසේ චමෝද් පද්මශ්‍රී අඳින ශ්‍රී සමයන් කාටුනේ මේකෙන් කියන්නේ අර MCC ගිවිසුම ගැන. ඇමරිකාව MCC ගිවිසුම අකුලගත්තලු නේද සමයන්? ඇමරිකාව MCC ගිවිසුම අකුලගත්තලු නේද සමයන් කියලා අහනකොට අනිත් එක්කෙනා කියනවා පළාත් සභා ඡන්දෙදී විපක්ෂය ඇත්තෝ දිගාරින්න බලා හිටපු සටන් පාඨයකුත් අකුල ගන්න වෙනවා. පළාත් සභා ඡන්දෙදී විපක්ෂයේ ඇත්තෝ දිගාරින්න බලා හිටපු සටන් පාඨයකුත් අකුල ගන්න වෙනවා කියලා ඔන්න දැන් මේ දෙන්න ওই විදියට කියනවා. අපි තවත් එක කාටුනයක් බලමු. මේ දිවයින පොත්පතේ උදේ විමලසිරිගේ නට්ටන් සීයා කාටුනේ බලන්න. නට්ටන් සීයා කවුද කියලා? නට්ටන් සීයා නෙමෙයි නත්තල් සීයා. කවුද මේ? බලන්නකෝ ඉන්නේ බන්දුල ගුණවර්ධන අපේ ඇමතිතුමා වගේ කෙනෙක්. නත්තල් සීයාට ඇඳලා හැබැයි උඩ ගහලා තියෙන නට්ටන් සීයා කියලා. එතුමා යනවා දැන් අර නත්තල් සීයාගේ තෑගි මල්ලත් අරගෙන තෑගි මල්ල හොඳටම ඉරිලා අඬ දාලා තෑගි මල්ලට තනින් තනින් මහලා. හැබැයි මේ ඇතුලේ මුකුත් නෑ වගේ පේන්නේ. ගැසට් වලින් අඩු කළ බාණ්ඩ කියලා ඔන්න දැන් මල්ලක් තියෙනවා. මල්ලේ යටිනුත් ඉරිලා මං හිතන්නේ හිස්ද කොහෙද තිබ්බ බඩු ටික ඔක්කොම මේ කට්ටිය අරගෙන ගැසට් වලින් අඩු කළ බාණ්ඩ මුකුත් නැහැ කියලා තමයි ඔය ඇඳලා තියෙන්නේ. අපි කාටුන් අවසන් කරන්න තවත් එක කාටුනයක් බලමු. ඊට කලින් ශ්‍රීකාන්තගේ දූපත දිනමින පුවත්පතට අඳින මේ කාටුනේ දෙන්නෙක් කතා වෙනවා. අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂ බීජ 600ක් තැන් තැන් වලට මාරු කරනවා බං. අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂ බීජ 600ක් තැන් තැන් වලට මාරු කරනවා බං කියලා දේශපාලකතුමා කියනකොට අපේ මේ ශ්‍රීකාන්තගේ දූපතේ ඉන්න සාමාන්‍ය මිනිස්සයා කියනවා ඒ කියන්නේ සර් අනෙක් ආයතන වලටත් විෂ බීජ බෝ කරනවා කියන එකද? දැන් මේ 600 තැන් තැන් වලට මාරු කළාම ඉතින් කොරෝනා වගේ අනෙක් හැටත් බොහෝ වෙයිද කියන්න නම් අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් මාරු කරන්න ඕනේ, දඬුවම් ලබා දෙන්න ඕනේ, හැදෙන්න තමයි ඒ දේවල් කරන්නේ. මේ දිනමින පුවත්පතට අංජන ඉන්ද්‍රජිත් අඳින තවත් කාටුනයක් බලන්න. මේ ඔළුවට අත ගහගෙන ඉන්නේ කවුද කියලා මේ දෙන්නව අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් තමන් හිසට තම අතමය සෙවණැල්ල. තමන් හිසට තම අතමය සෙවණැල්ල. මේ ඉන්නේ හිටපු ජනාධිපතිතුමයි අපේ දයාසිරි ඇමතිතුමයි වගේ දෙන්නෙක්. මේ හිටපු ජනාධිපතිතුමත් ඔළුවට අත ගහගෙන දයාසිරි මහත්තයත් ඔළුවට අත ගහගෙන එතුමා ඇඳලා තින්නේ අර බතික් ඇඳුමක් වගේ අපිට පේන්නේ. ඒ අතරේ හිටපු ජනාධිපතිතුමා අර ඕවර්කෝට් එකක් ඇඳලා මේ අර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච කාලේ වගේ මෝදි අගමැතිතුමා වගේ කිට් එකක් ඇඳලා තමයි ඔය ඉන්නේ. දෙන්නම ඔළුවට අත ගහ ගන්නවා. දැන් ඉතින් ඡන්දෙකුත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න උදවියව ටිකක් නැගිටලා කරලා ගන්න ඕනේ එන ඡන්දෙට. අපි කාටුන් අවසන් කරන්න සමීර තෝරගන්නවා කවි දෙකක්. ඕකයි තත්ත්වේ කවි අනුරාධ ලියන කවිය. MCC ගිවිසුම මහ දෙයකි රළු ජනපති පිළිවෙතක හිටියා ඉවත බැලූ. ඇමරිකාව ඒකට ගිනි තියන වලු හිමිහිට සජිත් ගාගත්තා නලලේ අලු. MCC ගිවිසුම මහ දෙයකි රළු ජනපති පිළිවෙතක හිටියා ඉවත බැලූ. ඇමරිකාව ඒකට ගිනි තියන වලු හිමිහිට සජිත් ගාගත්තා නලලේ අලෝ කියලා අනුරාධ ওই විදිහට ලියනකොට අද දවසේ දිල්රු මෙහෙම ලියනවා. දිල්රුගේ සීපදයේ දිනමින පුවත්පතට උත්සව සමය පෙර දුන්නත් සිත සතුට දැන් සමරන්න බැහැ ඕනෑ ලෙස හිතට සැමරුම් ප්‍රීති ഘോഷා තබමින් හෙටට මේ කාලය ගෙවමු වැඩි කල එලි නොකොට. උත්සව සමයේ පෙර දුන්නත් සිත සතුට දැන් සමරන්න බැහැ ඕනෑ ලෙස හිතට සැමරුම් ප්‍රීති ഘോഷා තබමින් හෙටට මේ කාලය ගෙවමු වැඩි කල එලි නොකොට කියලා දිල්රුගේ සීපදයේ ওই විදිහට ලියනවා. මේ කාලේ ගත කරමු වැඩි කල එලි කරන්නේ නැතුව බොහොම චාම්ව නත්තල සමරන්න අලුත් අවුරුද්ද සමරන්න අපි හැම දෙනෙක්ම එකතු වෙමු. සමීර. ඔව් නජිත් අපි කවියත් එක්ක ජාතික පුවත්පත්වල තොරතුරු වලින් සමුගන්න සූදානම්. කෙටි විරාමයක් ලබා ගන්න. ඔබට එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවස ටිකක් නිදහසෙන් ගත කරන දවස. හැබැයි රටක් විදිහට අපිට සම්පූර්ණයෙන්ම නිදහසේ ගත කරන්න හැකියාව ලැබිලා නැහැ. අපේ රටේ ක්ෂේත්‍ර ගැන කතා කරනකොට විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ මේ හැම දෙයක් ගත්තාම ටිකක් අර පොඩි බයකින් සැකයකින් කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා සංචාරක කර්මාන්තය ගත්තාමත්
විදේශ සංචාරකයන්ට අපේ රට තවමත් විවෘත වෙලා නැහැ. ගුවන්තොටුපළ විවෘත කළා නැහැ. හැබැයි ජනවාරි ඉඳන් ගුවන්තොටුපළ විවෘත කරන ඒ කටයුතු සිද්ධ වෙනවා. සංචාරක කර්මාන්තයත් නැවත තිබ්බ වගේම ඊටත් වැඩියෙන් වර්ධනය කරන්න දියුණු කරන්න අපිට සිද්ධ වෙනවා. හින්දා අනාගතය ගැන බලලා වැඩ කරන එක ගොඩක් වටිනවා. සංචාර කර්මාන්තය ගත්තාම දැන් ගොඩක් වෙලාවට මේ ඉකෝ ටූරිසම් නැත්නම් පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගැන අපි කතා බහ කරමින් හිටියේ කොරෝනා හින්දා ඒ ගැන ටිකක් කතා කරන්න උනේ නැහැ. හැබැයි ඉස්සරහට ඒ දේ කතා කරන්න වෙයි කියලා අපි හිතනවා. මිනිසාම අපි මේ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයේ මේ හැම දෙයක්ම ප්‍රවර්ධනය වෙනුවෙන් ගන්න පුළුවන් පියවර. ඒ වගේම විශේෂයෙන්ම තේ කර්මාන්තය ගත්තොත් එහෙම මේ අපේ රටේ තේ කර්මාන්තය ගැන කතා බහ කරනකොට තේකම්කරුවන්ගේ වැටුප් ගැන ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි තේ දළු වලට සාධාරණ මිලක් හම්බ වෙන. හැබැයි මේ හැම දෙයකටම විසඳුමක් ලබා දෙන්න අලුත් සංකල්ප අවශ්‍යයි. එහෙම සංකල්පයක් ඉදිරිපත් කරන කෙනෙක් එක්ක අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. අපි මැදිරියට ආරාධනා කළේ අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපතිතුමන්ට. එතුමන් අනුර අතුකෝරළ මහත්මයා සුබෝදෑසනක් ඔබතුමන්ට. සුබෝදෑසනක්. අනුරත්ම මේ අර ආරම්භයේදී අපි කතා කළා වගේම කිව්වා වගේම සංචාරක කර්මාන්තය ටික කඩා වැටිලා තියෙන. හැබැයි අපිට පුළුවන් නම් ඔය අපේ රටේ තියෙන සාම්ප්‍රදායික වගාවලින් විශේෂයෙන්ම තේ කර්මාන්තය ගත්තොත් එහෙම තේ දළු වලට මිලක් ලැබෙන්නේ නැහැයි කියනවා බොහෝ වෙලාවට. හැබැයි මෙහෙම හඬ නගලා උද්ඝෝෂණ කරලා සටන් පාට කියලා විතරක් වැඩක් නැහැ. අපිට කරන්න පුළුවන් දේකුත් හිතන්න ඕනේ. ඔබතුමන් බොහොම අපූර්ව වැදගත් සංකල්පයක් හඳුන්වලා දීලා තියෙනවා මේ ටී ටුවරිසම් නැත්නම් තේ සංචාරක කර්මාන්තය. මොකක්ද අපි එතනින්ම කතා කරමු. හරි. ඇත්තටම ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ITN මාධ්‍ය ජාලයට. ඇත්තටම ටී ටුවරිසම් කියන සංකල්පය මම හිතනවා අපේ රටට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද අපේ ශ්‍රී ලංකාව ගොඩක් රටවල් දැනගෙන ඉන්නේ මේ සිලෝන් ටී කියන නාමයත් එක්ක, එහෙම නැත්නම් ක්‍රිකට් කියන නාමයත් එක්ක. ඉතින් ඒකේ වෙන වැවිලි භෝග තිබුණත් තේ කර්මාන්තයට කියන්නේ විශේෂ ඇල්මක් විදේශිකයන්ගේ තියෙනවා. ඒ කියන්නේ සිලෝන් ටී කිව්වහම ඇත්තටම ලෝකේ තියෙන හොඳම තේ කියන එක පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ තුලින් මම හිතනවා අපේ ලංකාවට විදේශ විනිමය ලබා ගන්න තියෙන හොඳම මාර්ගය තමයි තේ නිෂ්පාදනය. කියන්නේ තේ නිෂ්පාදනය තුලින් අපිට අපේ රටට ලොකු විදේශමයක් ලබා ගන්න පුළුවන්. ඒකට වැඩි දියුණු කිරීමක් විදිහට තමයි අතරම මේ ටී ටුවරිසම් කියන සංකල්පය පටන් ගන්න හේතුවේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ගොඩක් වෙලාවට සමස්තයක් විදිහට බැලුවොත් එහෙම තේ නිෂ්පාදනය කරලා ඔක්ෂන් එක තුලින් වෙළඳපොළට දේශීය සහ විදේශීය වෙළඳපොළට ලබා දීම. නමුත් මට හිතුණා අපිට ලංකාවට සංචාරකයන් සෑහෙන ප්‍රමාණයක් අතර පැමිණෙනවා. මේ COVID-19 කියන වසංගතයත් එක්ක තමයි මේ දවස්වල ඒ අඩුවක් අපි දකින්නේ. නමුත් ඉදිරියට ඒක ගොඩක් වැඩි දියුණු වෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා තමයි මම එකම පරිශ්‍රයක් තුල තේ කර්මාන්තයේ සියලුම දේවල් අපි බැලුවොත් මේ A to Z කියන සංකල්පය වගේ. කියන්නේ තේ පැලතවාන, තේ වතු යාය, තේ කර්මාන්ත ශාලාව, ඊට පස්සේ තේ අලෙවි මධ්‍යස්ථානය, ඒ වගේම විදේශිකයන්ට නැවතිලා ඒ අධ්‍යයනය කරන්න පුළුවන් විලා එකක් එකම පරිශ්‍රයක් තුළම ඇති කරලා තියෙනවා. ඒ තුලින් තේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කරන්න විදේශිකයන්ට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අනුරාධපුර අර මේ ඉංග්‍රීසි ජාතිකයන්නේ අපේ රටට තේ හඳුන්වලා දෙන්නේ. හැබැයි ඊට පස්සේ අපේ රටේ සාර්ථක වගාවක් විදිහට ව්‍යාප්ත වෙලා සිලෝන් ටී කියන නාමය මුළු මහත් ලෝකෙම අද බොහෝ දෙනෙක් දන්නවා. අපි වෙන රටකට ගියොත් එහෙම විශේෂයෙන්ම එක්සත් රාජධානිය චීනය වගේ රටවලට ගියොත් එහෙම මේ පිරිස බොහොම ආසයි මේ සිලෝන් ටී එකක රහ බලන්න. හැබැයි අර බොහෝ දින අතර මතයක් තිබ්බ කාලෙක ඉඳන් අර අපේ රටේ උදවියට මේ ඇත්ත තේවල නැත්නම් හරි තේකක රස විඳින්න අවස්ථාවක් නැහැ කියලා. අපේ රටේ උදවියටත් අවස්ථාව තියෙනවා. දැන් ඔබතුමන් අර සඳහන් කරපු ටී ටුවරිසම් එක අපේ රටේ උදවියටත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කොළඹ හිටියට සමහරට ඈත ගම්බද ප්‍රදේශවල හිටියට දන්නේ නැහැ කොහොමද තේ දැල්ල මේ අන්තිමට තේ කුඩු බවට පත් වෙලා රහ තේකක් එහෙම හැදෙන්නේ කියලා. ඒ සඳහාත් අවස්ථාව තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. අතරම නාජිත් මට ප්‍රධානම දේ තමයි අපි ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන තේ විදේශීය වෙළඳපොලේ ඇත්තටම සිලෝන් ටී කිව්වහම ලොකු පිළිගැනීමක් එක්ක
කැමැත්තක් එක්ක එහෙම තියෙනවා. නමුත් ඇත්තටම අපි රට තුල අපි හොඳ තේ එකක් බොනවද කියන ප්‍රශ්නේ ඇත්තටම තියෙනවා. ඉතින් මම හිතනවා දැන් මම දේශීය සහ විදේශීය සියලු දෙනා වෙනුවෙන් තමයි ඇත්තට මේ සංකල්පය පටන් ගන්න තියෙන්නේ. නමුත් විදේශිකයන් තමයි ඇත්තටම වැඩි හරියක් මේ පිළිබඳව වැඩි ඇල්මක් එක්ක වැඩි අධ්‍යයනයක් කරන්න එම නැවතිලා ඉඳගෙන පරිශ්‍රය තුළ වැඩි නැඹුරුවක් තියෙන්නේ. පරීක්ෂණ කරන්න උනන්දුවක් තියෙන විදේශිකයන්ට බොහෝ වෙලාවට. කොහොම නමුත් ඇත්තටම දේශීය වෙළඳපළටත් ඇත්තටම පිරිසුදු තේ හඳුන්වා දීම අපි කරගෙන යනවා. මොකද ඇත්තටම අපි ඉපදිච්ච රට, එතකොට අපේ දැන් පහත රට මේ තේ කියන මේක තමයි ඇත්තටම ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල නගරයේ තමයි අපේ කර්මාන්තශාලාව සහ ඒ සියලු දේවල් පවත්වාගෙන යන්නේ. එතකොට අපි මම දැඩි විශ්වාසයක් තියෙනවා දේශීය වෙළඳපොළ තුලත් ගුණාත්මයෙන් උසස් තේ කොළ හඳුන්වලා දුන්නොත් ඇත්තට මේ සඳහා ලොකු නැඹුරුවක් එක්ක හොඳ අනාගතයක් ඉස්සරහට තියෙයි කියලා. දැන් ඔය මේ ඕනම වගාවක් ගත්තාම අපි දකිනවා මේ සමහර වෙලාවට අලෙවි මධ්‍යස්ථානත් බිහිවිලා තියෙන අර කාබනික වගාවට හිත කර දේවල් ඕගනික් ටී. එතකොට දැන් ඕගනික් වෙජිටබල්ස් අපි දන්න ඕන සැනක තියෙනවා මේ කාබනික එළවලු වර්ග ඔබට පුළුවන් නම් සුපිරි වෙළඳසල් වලින් මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය වෙළඳසලුත් තියෙනවා. දැන් ඕගනික් ටී. එතකොට අපි අහලා තියෙනවා තව මේ හෑන්ඩ් මේඩ් ටී සහ විවිධ රස කරපු ෆ්ලේවර්ඩ් ටී. මේ දේවල් අලුත් නිෂ්පාදන සමාජයේ බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ. ඔබතුමා සඳහන් කරන්නකො මේ දේවල් කොහොමද හැදෙන්නේ කියලා. ඔව්. ඇත්තටම රාජිත් ඒකත් ඇත්තටම තේ කර්මාන්තයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපි කියන වැලියු ඇඩිෂන් කියලා. ඒ කියන්නේ අගය වැඩි කළ තේ නිෂ්පාදනය. ඇත්තට මේ තුලින් රටට ලොකු විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්ව විදිහට ඕගනික් ටී, එතකොට වැලියු ඇඩඩ් විදිහට අපි ෆ්ලේවර්ඩ් ටී, ඒක සාමාන්‍යයෙන් ඒක 100%ක් ස්වභාවික විදිහට වැලියු ඇඩිෂන් කරන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ කුරුඳු, ඉඟුරු, එතකොට ඒ වගේ දේවල් ස්වභාවිකව අපේ පරිශ්‍රයම අපි වගා කළා. ඒට අමතරව ආටිෆිෂල් ෆ්ලේවර් කියන කතන්දරෙත් තියෙනවා. ඒ වගේම හෑන්ඩ් මේඩ් ටී. ඇත්තම ඒ සඳහා විදේශ වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. කියන්නේ අනිත් එක අපි හිතනවට වැඩිය ඒ කියන්නේ සාමාන්‍යයෙන් අගය වැඩි කර තේ සඳහා ලැබෙන ආදායම ගොඩක් විශාලයි. ඉතින් මම හිතනවා අපිට රටට ලොකු විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් ඒ තුලින්. මම ඇත්තටම දේශීය වෙළඳපොළටත් දැන් ඒක හඳුන්වා දීගෙන යනවා. මොකද හොඳ තේ එකක් බොන එක ඇත්තටම අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ අපේ රට තුලින්. ඉතින් ඒක කරලා තමයි අපි ඒක විදේශ වෙළඳපොළ දක්වා මෙය කරන්න ඕනේ. කොහොමද ජපානය ඒ වගේම යුරෝපයේ දැන් අපි සෘජු අපනයන කරනවා චෙක් රිපබ්ලික් කියන රාජ්‍යය. එතකොට ඒ වගේ රටවල් වලින් ඇත්තටම විශාල ඉල්ලුමක් තියෙනවා. අනිත් එක මේ COVID-19 වසංගතයත් එක්ක බැලුවොත් එහෙම තේ බීම තුලින් අපේ ඉමුනිටි එක වැඩි වෙනවා. කියන්නේ ප්‍රතිශක්තිකරණය. එතකොට ඒ නිසා විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ගොඩක් රටවල් කෝපි භාවිතය තමයි වැඩිපුර තියෙන්නේ. නමුත් ඒ රටවල් දැන් පෙළඹිලා තිනවා තේ පානය කරන්න. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් පවා. ඇමරිකාව වගේ රටවල් දැන් අතුකොරළ මහත්මයා මේ දැන් ওই රටවල් තේ ආනයනය කරන්නේ නැත්නම් අපේ රටින් අපනයනය කරන තේකක රහ විඳින්න යන වෙලාවේදී මේ උන්නට තත්ත්වය ගැනත් සෑහෙන සැලකිලිමත් වෙනවා. තත්ත්වය කියන දේ බොහොම වැදගත් නේද මේ තේ කර්මාන්තයට? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි අපි අපේ ක්වොලිටි එක පවත්වාගෙන යාම. ඇත්තටම සිලෝන් ටී කිව්වම වසර 150කට වඩා ඉතිහාසයක් තියෙනවා. ඉතින් එතකොට අපි දැන් සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී කෙටි කාලීන දේවල් නිසා අපේ කියන්නේ අවුරුදු 150ක් ආරක්ෂා කරගෙන ආපු මේ සිලෝන් ටී කියන නාමය අඩු වෙන්න මේ වෙනවා. ඒක නිසා අපි ඇත්තටම බලන්න ඕන කොහොමද අපේ මේ තත්ත්වය ආරක්ෂා කරගෙන විශේෂයෙන් ඒක ඇත්තටම බිම් මට්ටමේ ඉඳලම හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම තේ දල්ලේ සිටම ඒ කියන්නේ අපි ගුණාත්මයෙන් උසස් ඒ කියන්නේ B60 කියලා වැඩසටහනක් ඇත්තටම පවත්වාගෙන යනවා ශ්‍රී ලංකා තේ මණ්ඩලය තුලින්. ඇත්තටම එතනින් අපි පටන් ගත්තොත් තේ නිෂ්පාදනයේදීත් කියන්නේ පිරිසුදුව තේ නිෂ්පාදනය කරලා ඒක අපි ඇසුරුම් කළා ඒ කියන්නේ ආකර්ෂණීය විදිහට අපි කොහොමද මේ ලෝකයට ඒක මේ ඉදිරිපත් කරන්නේ. මොකද අපිට ගොඩක් කම්පිටිටර්ස්ලා ඉන්නවා දැන්. මොකද
කෙන්යාව වියට්නාමය ඉස්සරට වැඩිය අපට ඇත්තරම දැන් අපේ ලෝකයේ හොඳම තේ සිලෝන් ටී වුණාට දැන් ඒක අභිබවා යන්න වෙන රටවල් උත්සාහ කරනවා. ඒක නිසා අපි දැනගන්න ඕන අපි කොහොමද තවදුරටත් අපේ දියුණු කරමින් මේ තේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්නේ කියන එක. ඒ සඳහා විශේෂම දැන් ඔබතුමන් කොහොමද දැන් මේ තේ කර්මාන්තයේ අර ගුණාත්මක බව ආරක්ෂා කරන මේ ගන්න පියවර ගැනත් අපි කතා කරන්න ඕනේ. මම හිතන්නේ ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අපි කතා කරමු මේ ගැන තවදුරටත්. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අපි කතා කරමින් ඉන්නේ අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් කළමනාකාර අධ්‍යක්ෂතුමන් අනුර අතුකෝරළ මහත්මයාත් එක්ක. එතුමන් අර ව්‍යවසායකයෝ ගැන කතා කරනකොට බොහොම අර ඉනොවේටිව් එන්ටර්ප්‍රෙනර්ස් නැත්නම් විවිධ දේවල් හඳුන්වා දෙන නවෝත්පාදන සිද්ධ කරන කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ව්‍යවසායකයෙක් කියන්නේ රටට ශක්තියක්, ජාතියට හයියක් වෙන්න පුළුවන් චරිතයක්. ඉතින් එතුමත් එක්ක අපි කතා කරමින් හිටියේ තේ කර්මාන්තයේ අලුත්ම ප්‍රවණතා සහ එතුමන්ගේ අර ටී ටුවරිසම් අලුත්ම සංකල්පය පිළිබඳව. දැන් අනුර මහත්මයා මේ දැන් මේ ගැන කතා කරනකොට විශේෂම බුදුවනාට සඳහන් කළා සාම්ප්‍රදායිකව අපේ රටේ තේ අලවික යරන්නේ මේ තේ වෙන්දේසියක් තියලා තේ වෙන්දේසියෙන් වැඩිම ඉල්ලුමට ගන්න කෙනාට තමයි තේ අපනයනය කරන්න අපේ රටේ බොහෝ පිරිසක් කටයුතු කළේ. හැබැයි දැන් මේ තත්ත්ව ටිකක් වෙනස් වෙලා නේද? දැන් තේ අපිට අර අන්තර්ජාලය පාවිච්චි කරලා ඒ තියෙන තාක්ෂණයක් පාවිච්චි කරලා ඕනම ව්‍යාපාරිකයෙක්ට ව්‍යවසායකයෙක්ට හැකියාව තියෙනවා ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන්න. නැත්තම් ඍජු අපනයන ක්‍රියාවලියකට දායක වෙන්න. කොහොමද ඔබතුමන් මේ දේ වාසියක් කියලාද හිතන්නේ? නැත්තම් මේ ඒකෙන් ලැබෙන අවස්ථා පිළිබඳව කොහොමද දකින්නේ සහ ඔබතුමන් මොකද්ද ඇත්තටම අනුගමනය කරන සංකල්පය? ඔව් ඇත්තටම නජිත් අපි දැන් බැලුවොත් එහෙම ටිකක් අපි ඇත්තටම ප්‍රමාදයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් රටවල් ගොඩක් වෙලාවට ඔන්ලයින් සේල්ස් එතකොට ඔක්ෂන්ස් එහෙම බැලුවොත් e-auction ඒවා ගොඩක් කලින් ඉඳලා පටන් ගත්ත දේවල්. නමුත් ලංකාව කොහොමුණත් පසු කාලයක හරි මෑතකදී හරි e-auction පටන් ගැනීම තුලින් ඒ කියන්නේ auction එක ඇත්තටම අපේ සාමාන්‍ය මැනුවල් විදිහට මේ වුණේ COVID-19 වසංගතයත් එක්ක තමයි ඇත්තටම e-auction සිස්ටම් එක පටන් ගත්තේ. ඉතින් ඒ තුලින් ඇත්තටම මිලත් ලොකු වර්ධනයක් වැඩිවීමක් ඇති වුණා. මොකද අපි ඊට අමතරව තාමත් e-auction වල සමහර පොඩි අඩුපාඩු තියෙනවා. නමුත් ඒවා ඉදිරියට මම හිතනවා වැඩි දියුණු වෙලා ඒ කියන්නේ ඒක ව්‍යාප්ත වෙන්න ඕන. පිටරට ඕන කෙනෙකුට auction එක තුලින් තේ මිලදී ගැනීමට හැකියාව ලබා දෙන්න. ඒතකොට එහෙම වුණොත් මම හිතනවා මේ තියෙන මිල තවත් දෙගුණකින් විතර වැඩි කරගන්න අපට අවස්ථාව ලැබෙයි. ඒ වගේම පෞද්ගලිකව බැලුවොත් එහෙම අපි ඔන්ලයින් සේල්ස් අපේ වෙබ්සයිට් තුලින් අපි විදේශීය සියලු ඒ කියන්නේ ලෝකවාසීන්ට අපි අවස්ථා උදා කරලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට අපේ තේ නිෂ්පාදනය මිලදී අරගෙන අපි ඊට පස්සේ ඒගොල්ලන්ට කුරියර් සර්විස් මගින් ඒක ලබා දෙනවා. කොහොම වුණත් ඇත්තටම අපි තේ විශේෂයෙන් වෙනත් අලුත් රටවල් කරාත් හඳුන්වා දීමක් කළ යුතුයි මේ අවස්ථාවේ. මොකද දැන් මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව. මොකද තේ පිළිබඳ ලොකු පැහැදීමක් ඇති වෙලා තියෙනවා විදේශ රටවල් වල. ඉතින් ඒකෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි මම දකින්නේ. ඒක නිසා ඇත්තටම දැන් ගොඩක් මේ තියෙන ව්‍යවසනත් එක්ක ඔන්ලයින් සේල්ස් තමයි මම දැකලා තියෙනවා සෑම ශේෂ්ත්‍රයකම දැන් ව්‍යාප්ත වෙන්නේ. ඉතින් ටී ඉන්ඩස්ට්‍රි එකටත් මමත් ඉල්ලීමක් හැටියට කරන අපේ සහෝදර අනිත් කර්මාන්තශාලා හිමියන්ගෙනුත් ඒ ඔන්ලයින් සේල්ස් වලට අනුගත වුණොත් අපිට ඇත්තටම ලොකු ආදායමක් රටට ලබා ගන්න පුළුවන්. ඒ තුලින් ඒක අපි තේ කර්මාන්තයේ තේ වගා කරන වගාකරුවන් දක්වා අපිට ලබා දෙන්න හැකියාවක් ඇති වෙනවා. මොකද සාමාන්‍යයෙන් දැන් අද පවතින මිලත් එක්ක බැලුවොත් රුපියල් 100කට අධික මිලක් 100ත් 110ක අතර මිලක් පවතිනවා. ඉතින් ඇත්තටම කලින් එහෙම මිලක් පැවතුන්නේ නැහැ. නමුත් අපට ඕක මම විශ්වාස කරනවා ඔන්ලයින් සේල්ස් එහෙම නැත්නම් අපි දැන් ලංකාවේ e-auction පටන් ගැනීම තුලින් ඇත්තටම වැඩි වෙලා තියෙනවා මිල. ඒ වගේම තව ඉදිරියටත් තව ගොඩක් වැඩි කරන්න අවස්ථාව අපට උදා වෙයි කියලා. හොඳයි. ඔය අතර මේ අනුරහත්ම මේ දැන් ඔබතුමන් ව්‍යාපාරිකයෙක්නේ ව්‍යවසායකයෙක්නේ දැන් මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන්න බොහෝ පිරිසක් බලන් ඇති. සාමාන්‍යයෙන් මෙහෙම අලුතෙන් එන කෙනෙක්ට වෙළඳපළක් හොයාගන්න හරි අමාරුනේ. හැබැයි සමහර වෙලාවට අපි දකින අර පළමු පියවරෙන්ම අධෛර්යමත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. දැන් ඔබතුමන් ඔතනට ඇවිල්ලා තියෙන්නේ සෑහෙන අත්දැකීම් එක පළවෙනි වතාවටම සාර්ථක වෙන්නේ නැහැ. මොකක්ද දෙන්න තියෙන උපදෙස් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන පිරිසට? ඔව් ඇත්තටම නජිත් මම හිතනවා අපි ගුණාත්මක ප්‍රොඩක්ෂන් එකක් නිෂ්පාදනයක් කරොත් ඒකට සෑහෙන ඉල්ලුමක් ඇති වෙනවා. අපි ඉස්සෙල්ලම කරන්න ඕන
සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබට ගිහිල්ලා අපේ රටේ නම ආරක්ෂා කර ගනිමින් කියන්නේ සිලෝන් ටී කියන නාමය රැක ගනිමින් ගුණාත්මයෙන් උසස් තේ නිෂ්පාදනය කරොත් ඒ සඳහා විශාල ඉල්ලුමක් ලෝක වෙළඳපොලේ තියෙනවා. ඉතින් ඇත්තට මමත් අර සමහරලාට මේ කියන මේ මාකට් එකක් නෑ අපිට මේක විකුණ ගන්න විදිහක් නෑ කියලා. හැබැයි අර ඔබතුමන් කියන විදිහට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නම් වෙළඳපොළ තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම ඒ සඳහා අපි ඉල්ලන මිලම ලබා දෙන්නේ රටවල් උනන්දු වෙනවා. ඒ කියන්නේ මොකද දැන් බැලුවොත් එහෙම අපිට තව රටවල් ඒ කියන්නේ තේ නිෂ්පාදනය කරනවා චීනය, ඉන්දියාව, කෙන්යාව, වියට්නාමය. ඒ රටවල් ඇත්තරම එතකොට අපේ සිලෝන් ටී කියන නාමයට මම දකිනවා විශාල කැමැත්තක් එක්ක ඉල්ලුමක් ඇති වෙලා තියෙන. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඇත්තරම ඒක මම හිතන රටේ වාසනාවක්. ඒ කියන්නේ ලංකාව කියන රට මොකද අපේ පසේ තියෙන මේකත් එක්ක ටී වලට 아무තු ටේස්ට් එකක්. ඒ කියන්නේ රසයක් මුසු වෙලා තියෙනවා. ඉතින් ඒක වෙන රටවල් වලට ඇත්තරම ලබා ගන්න බෑ. ඒක අපේ පසේ තියෙන දෙයක්. හොඳයි. අවසාන වශයෙන් මේ ජනතාවට මොකක් හරි දෙන්න පණිවිඩයක් දෙන්නත් අපි දන්නවා ජනතාව විවිධ විදිහට ওই තේ කොළ තේ කුඩු පාවිච්චි කරනවා. හැබැයි අර ඇත්ත තේ කිරහ බලන්න සමහරලාට ජනතාවට හම්බ වෙන්නේ නැහැ. ජනතාවට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඔව් ඇත්තටම හොඳ තේකක ඒ කියන්නේ ගුණාත්මයෙන් උසස් තේකක රසය බැලුවාම තමයි මේ වෙනස දැනගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් කට්ටිය අපි තේ බොනවා කියලා අපි තේ බොන සමහරක් වෙලාවට ඇත්තටම අපි බොන්නේ තේ නෙමෙයි සීනි. මොකද තේ වලට වැඩි අපි සීනි මුසු කරලා සීනි රසට තමයි අපි බොන්න පුරුදු වෙන්නේ. ඇත්තටම තේ හරි තේකක් බොනවා නම් සීනි අවශ්‍ය නැහැ. එතකොට ඒකේ තමයි අපිට රසය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මම විශ්වාස කරනවා ඉදිරියට ඒ කියන්නේ ජනතාව පෙළඹෙයි කියලා හොඳ තේකක් බොන්න. ඒ කියන්නේ මම ඉල්ලීමක් විදිහට කරනවා. ඒ කියන්නේ අපි සීනි අවම කරලා හරි තේ පානය කරලා බලන්න. එතකොට ඒ සියලු දෙනාට ඒකේ රසය ඒ වගේම ගුණය දෙකම ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් ලංකාවේ සිලෝන් ටී කියන නාමයට රැකගන්න අතිගරු ජනාධිපතිතුමා ඇතුළු එහෙම නැත්නම් අපේ බැලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා සෑහෙන වෙහෙසක් දරනවා. ඉතින් මම විශ්වාස කරනවා තේ ව්‍යාපාරයට අපිට ඉදිරියට ලොකු හොඳ අනාගතයක් උදා වෙයි කියලා. මොකද වෙන ව්‍යාපාරات එක්ක සංසන්දනය කරලා බලනකොට මේ කාලේ ඒ කියන්නේ ඇත්තටම අපි දැන් ඉන්නේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා කියන වසංගතය සමයක්. ඉතින් ඒ මොන ප්‍රශ්න තිබුණත් තේ කර්මාන්තයට ඇත්තටම රජය මගිනුත් දෙන සහයෝගයත් එක්ක හොඳ අනාගතයක් ඉදිරියට ඇති වෙයි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. හොඳයි. ඒ තමයි තුමන්ගේ අපේක්ෂාව බලාපොරොත්තුව. රටක් විදිහට කර්මාන්තයක් විදිහට තේ කර්මාන්තය සෑහෙන දියුණු විය යුතුයි. එහෙම දියුණු කරගෙන අපි ආව හොඳ තැනක අපි හිටියා සහ ඉදිරියටත් ඉන්න අවශ්‍යයි. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂතුමන් අනුර අතුකෝරළ මහත්මයාට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි. අපි සූදානම් අදට වීකෙන්ඩ් සන්ෂයින් මේ විදිහට අවසන් කරන්න. යලිත් අපි ඔබව හමු වෙන්නේ හෙට උදේ 6ට. සුබ දවසක්.